අපි කිව්වා EV බැටරිස් කියන්නේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගේනකොට ඒකට ටැක්ස් එක අඩු කරන්න කියලා නැති කරන්න කියලා. ඇත්තට මේක යම් අවස්ථාවකදී ඕල්මෝස්ට් 0 කළා. එතකොට වාහන 10000ක් ලංකාවට ආවා. එතකොට ඒ වාහන 10000ට අද වෙනකොටත් ඇත්තටම බැටරියට ටැක්ස් එකක් නොගැහුවොත් ලංකාවේ දිගටම EV බැටරිස් වලින් දුවනවා. එහෙම වුණා නම් අපිට මේ ඩීසල් අර්බුදය ඇත්තට මේ විදිහට එන්නේ නැහැ. යම් පිරිසක් ආණ්ඩුව ඇතුලේ ඉන්න මේ ආර්ථිකයේ වටන ක්‍රියාවලියක දැනුම්වත් ඉන්නවා කියලා චෝදනා කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ඖෂධ ටිකයි අත්‍යවශ්‍ය ඖෂධ ටික තෙල් ටික මේ ඔක්කොම ගේන්න බැය වෙන්නේ දල වශයෙන් ඩොලර් බිලියන 600ක් 700ක් වැඩිම 600ක් 650කින් පුළුවන් මේක බැලන්ස් කරගන්න. මේ පාරේ බවුසර් වලට වඳින මිනිස්සු මේ අවුල පේන්නේ නැති වෙන්න හරි. දීර්ඝ කාලින අවුල එසේම තිබියදී తాවකාලිකව මේක සමනය කරගෙන දේශපාලන අවුල බේර ගන්න පුළුවන් ඔය මුදල. ඒ මුදල තමයි අපේ ප්‍රේෂණ හැටියට විදේශ වලින් එනවා මාසෙකට ඩොලර් මිලියන 600ත් 700ත් අතර ප්‍රමාණයක්. ඒතර ඒක හොඳටම සෑහෙනවා මේ ආනයන සඳහා. ප්‍රමේද දේශපාලන හඬහැරය අපි හැමදාම උත්සාහ කරන්නේ පවතින තත්ත්වය පිළිබඳව එහි අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඔබ සවිඥානික කිරීමට. මොකද අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි පීඩාවිඳි ප්‍රශ්නය අපි පීඩාවිඳි අර්බුදය නිසියාකාරව විග්‍රහ කර ගැනීමට නොහැකේව අපි ගත්ත උත්තර සහ ගත්ත ඒ සඳහා ගත්ත විසඳුම් ක්‍රියාවලිය නියමාකාරයෙන් නිවැරදිව දිශාගත වුණේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපිට දැනෙනවා හැඟෙනවා. ඒ නිසා දීර්ඝ කාලිනව අපිට හොඳ සමාජ පර්යේෂණයක් කියවීමක් මේ හා සම්බන්ධව තිබෙනවා. ඒ නිසා අපි හැමදාම උත්සාහ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳන් රට මැද ඉඳන් ඔබට යමක් දිනා දෙන්නට ඔබට යමක් ඉටු කරන්නට ඔබට අපේ ජාතික වගකීමක් ඉටු කරන්නට අපි කටයුතු කරන එක. අද දවසේත් හිතුවා මේ වෙලාවේ ඔබට හිතන්න පුළුවන් අපි මොකද්ද කතා කළ යුත්තේ කියලා. ඒ තමයි අපි හැමෝම මේ වෙලාවේ පීඩාවක ඉන්නවා එකක් කියලා කියන්න බෑ. හැම අතින්ම අර්බුද සංකීර්ණයක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ටිකක් අද මේ මොහොතේ වඩා සංවේදී කාරණයක් තමයි මේ තෙල් අර්බුදය, තෙල් සහ විදුලිය සහ ඒ ඇතුළෙන් තිබෙන දේශපාලන අර්බුද. අපි අද වෙන් කරන්නේ මේ අර්බුද සංකීර්ණය ගැන කතා කරන්න. තෙල් විදුලිය සහ දේශපාලන අර්බුද මේවා කොහොමද අපි මේවත් එක්ක ජීවත් වෙන්නේ නෙවෙයි, මේ වගේ එපිටට පියමන් කරන්නේ කොහොමද, මේ වගේ තොරව අපි බලාපොරොත්තු වෙච්ච අපේක්ෂා කරපු සහ ගැටලු වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන ජාතික කාර්යයේදී අපි එවැනි සාකච්ඡාවක් සංවාදයක් පුළුල් වශයෙන් අවශ්‍යයි. අපි හැමදාම දකින්නේ ප්‍රශ්න. මේ සඳහා අපි කතා කරන්න ආරාධනා කළා අද දවසේ දේශීය ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා වෙනදා වගේම අපි පිළිගන්නවා ඔබතුමා අයිබෝන් කියලා. ඒත් එකම විදුලිය ගැන කතා කරනකොට පසුගිය කාලේ අපිට අමතක කරන්න බැරි චරිතයක් සොන්නිත බල ශක්ති අධිකාරියේ හිටපු සභාපතිතුමන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මැතිතුමන් එතුමන්ගෙන් විමසිය යුතු කාරණා බොහොමයක් තියෙන නිසා මේ වෙලාවේ අපි එතුමට ආරාධනා කරලා ආරාධ්‍ය සුණට අයිබෝන් කියලා පිළිගන්නවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ අපි හැමදාම ටිකක් බර වෙන්නේ මේ අර්බුදේ කතා කරන්න. අර්බුදය ඒ කියන්නේ තාම අපට වැටහිලා නැද්ද? අපිට මේක ජය ගන්න බැරි වුණේ ඇයි? මා හිතනවා ඒ බැරිවීම හේතු කොටගෙන අපි තව අර්බුද රැසකට පැටලෙනවා, ගොදුරු වෙනවා. ඒක දැන් අද ඉන්න තැන මේ මොහොතේ අපි දෙපා තබා සිටින ඒ ආර්ථික දේශපාලන ප්‍රවාහය මොනතරම් බලපාලා තියෙනවද මේ අර්බුදයට කියන තැනින් සාකච්ඡාව පටන් ගමු. මොකද අද ඉන්නේ ඊටාම මේ තරහ යන මේ ගැන කතා කරන්නවත් අකමැති සමාජයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒකෝර දැන් මේ தত্ত্বය අපි කොහොමද මේ වෙලාවේ විග්‍රහ කරගන්නේ? ගමගේ මෙතුමා ඔබතුමා ඉතා නිවැරදිව සඳහන් කළා වගේ අපි දැන් මේ ඇත්ත අර්බුදයක් තියෙනවා. ආර්ථික අර්බුදයක්, බලශක්ති අර්බුදයක්, විදුලි අර්බුදයක් විදිහට පටු කරන්න හොඳ නැහැ. බලශක්ති අර්බුදයක් දීර්ඝ කාලයක් අපි නිදහසින් පස්සේ ආපු ගමන ඇතුලේ වර්ධනය වෙච්ච තත්ත්වයක්. හැබැයි මේ අර්බුදයට මුහුණ දීම ඇතුලේ, ඒකට විසඳුම් සෙවීම ඇතුලේ අපි ඉන්න සමාජ අර්බුදය ගැන, දේශපාලන සමාජ අර්බුදේ, සංස්කෘතික අර්බුදෙත් අපිට පේන්න තියෙනවා. බවුසර් වලට වඳින මිනිස්සු අපි දකිනවා. ඒතර ජනමාධ්‍යයේ පිරිහීම, ඒ අර්බුදේ ජනමාධ්‍ය මේ ප්‍රශ්නවලට විසඳුම් ලෙස මයික් එක අල්ලනවා. ඒ තෙල් නැත්තම් මරාගෙන මැරෙනවා කියලා ෂෙඩ් එකක් ගාව කෑ ගහන මිනිහෙක්. එතකොට ජනමාධ්‍ය වලින් කරන්නේ මේ අර්බුදය තව
වර්ධනය කරන එක. මිනිස්සු විශාල මානසික පීඩාවට ලක් කරනවා. පාර හොයාගන්න බැරි වෙන්න, අර්බුදයට ඇත්ත විසඳුම හොයාගන්න බැරි වෙන්න, අර්බුදයේ සැබෑ හේතු මොනවද කියලා අපසට ගිහිල්ලා හිතන්න බැරි වෙන විදිහට තමයි ජනමාධ්‍ය පවා ක්‍රියා කරන්නේ. ඉතින් මේ අර්බුදයේ විසඳනවා වෙනුවට අර්බුදය පිළිබඳව ගැඹුරු විග්‍රහයකට යන සමාජයකට වඩා මේක ඇතුලේ තවත් අර්බුදය වර්ධනය කරගන්න. දැන් විපක්ෂයේ බලවේග පවා උඹලට බෑ, උඹලා ෆේල්, අපිට දීපන්, අපි කරන්නම් කියනවා. හැබැයි එහෙම කියන්න කලින් කරන විදිය කියන්න එපා. විපක්ෂය ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ, උඹලා මේ කරන විදිය වැරදි, මේ විදියට කරපන්, මේක තමයි උත්තරේ. එතකොට තමයි මහජනයා මේගොල්ලොන්ට හරි විදිය බැරි නිසා එහෙනම් අපි උඹලට දෙන්නම් කියලා කියන්නේ. ඒගොල්ලන්ට එහෙම විසඳුමක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ උඹලට බෑ, අපිට දීපන්. එතකොට ඒ විදියට දැන් හිතන්න, මම කියන්නේ අර මිනිස්සු බවුසරේ එනකොට වඳින රචින්නපත්තු කරන මේක ඇතුලේ පෙන්නනවා අපි මොනතරම් පරාදීන ජීවන ක්‍රමයක්ද අපි මේ මෙතෙක් කල් නඩත්තු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොනතරම් පරාදීන ආර්ථිකයක්ද. ඕමාණයෙන් ගෑස් ටික ආවේ නැත්තම් අපිට කන්න නැහැ කියලා කෑ ගහන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒක ෆ්ලැට් එක තට්ටු 7-8ක ෆ්ලැට් එකක් උඩ ඉන්න මිනිහෙකුට එහෙම කියන්න පුළුවන්. හැබැයි අද ගම්වල පවා 30-40ක් ගෑස් වලින් උයන්නම පුරුදු වෙලා හදිස්සියකදීවත් දරලපිකෙන් බතක් හොයාගන්න බැරි තත්ත්වයට අපේ පුරුදු අපේ පරිභෝජන රටාව, ජීවන රටාව අපි වෙනස් කරගෙන. ඒක පොඩ්ඩක් අභියෝගයට ලක්වෙච්ච ගමන් අපි මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙනවා. ඒත් මිනිස්සු එතෙන්ට පටු වෙනවා. ඊටාම ආත්මාර්ථකාමීව මේ ඉන්න මහා සමාජ අර්බුදේ තවදුරටත් වර්ධනය කරන්න, මේක නිර්මාණය කරන්න දායක වෙන සහ මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න වෙනත් බලවේග වලට වාසිසහගත විදියට තවත් අර්බුදේ වර්ධනය කරනවා. ආර්ථික අර්බුදේ දේශපාලන සමාජ අර්බුදයක් බවට පරිවර්තනය කරන්න දායක වෙනවා. එතකොට ඒකට මඟ පෙන්වන්න ඉන්න අය පවා මේ ප්‍රශ්නය කතා කරන්න බයයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපේ රටේ ඇත්තටම අපේ රටේ දේශපාලඥයෝ මේ මධ්‍යම පන්තියට බයයි. මධ්‍යම පන්තියේ පරිභෝජන රටාවට අභියෝග කරන්න බයයි. දැන් ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට, වෛද්‍යවරුන්ට පවා නෝනටයි මහත්තයටයි දෙන්නටම පර්මිට් දෙකක් දෙනවා. හරි. සිංගප්පූරුව වගේ දියුණු රටක පවා දෙවෙනි වාහනේ ගන්නවා නම් එයා වෙනම එකට ලයිසන් එකක් ගන්න ඕන. බලපත්‍රයක්. Certificate of Entitlement කියලා. ඒක ඩොලර් ලක්ෂයක් වෙනවා. ඒක ඩොලර් ලක්ෂයක් ගෙවලා සහතිකයක් ගන්න මොකටද වාහනයක් ගන්න එන එක වාහනේ නෝනයි මහත්තයයි දෙන්නම යමු කියලා කොහොම හරි එක බැලන්ස් කරගන්න. හැබැයි අපේ ඒවා මුකුත් නැහැ. පර්මිට් එකකුත් දෙනවා ඩියුටි නැතුව දෙන්නට දෙකක් ගේන්න. ඒකට අපි මේ ඇතුළෙම ඒවා අපි දිරිමත් කරනවා. මේ අධි පරිභෝජනයේ දිරිමත් කරනවා. එතකොට එහෙම නැත්තම් ඒක අපේ නොදිනුභාවයේ ලක්ෂණයක් විදිහට. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ නවසීලන්තයේ හිටපු අගමැතිවරියක් හිටියා. හෙලන් ක්ලාක් කියලා. එතුමියට හම්බෙනවා පර්යේෂණ පත්‍රිකාවක්. නවසීලන්තයේ මිනිස්සුන්ගෙන් 3න් වාහනයක් ස්ටාර්ට් කරන අවස්ථාවලින් 3න් 2ක් වාහනය පණ ගන්නවන්නේ කිලෝමීටර් 2කට අඩු දුරක් යන. ඒකට ඇය ජනමාධ්‍යට ඇවිල්ලා බනිනවා මේ රටේ ඉන්නේ මොනතරම් මෝඩ මිනිස්සු ටිකක්ද කියලා. ඇයි බැරි කිලෝමීටර් 2ක් පයින් යන්න, ඇයි බැරි බයිසිකල් එකකින් යන්න කියලා අහනවා. මොනතරම් මෝඩ රැළක්ද අපි කියලා එයා ප්‍රශ්න කරනවා. ඒක විශාල මානසික බලපෑමක් ඒ රටේ මිනිස්සුන්ට ඇති වුණා. එක ප්‍රකාශයකින් තමා දෙස හැරී බලන්න. අතරම අපි මොනතරම් මෝඩයෝ ටිකක්ද? අපි මේ පරිසරයට මොනතරම් හානියක් කරනවද? අපි මේ අපේ මේ ජීවන රටාව. සෞඛ්‍යයට මොනතරම් හොඳද? එහෙම ටික දුරක් පයින් යන්නේ. දැන් මගේ නිවස අසල මීට අවුරුදු 10කට කලින් එක ත්‍රිවිල්ලයක්වත් තිබුණේ නැහැ. එතනින් අතුරු පාරවලට යන මිනිස්සු බස් එකෙන් බැලලා පයින් ගියා. දැන් ත්‍රිවිල් 3-4ක් තියෙනවා. තරුණයෝ 3-4ක් වෙනත් රස්සාවක් කරන්න ඕනෑ මේ ත්‍රිවිල්ලයක් අතුලටලා ඉන්නවා. මිනිස්සු ත්‍රිවිල් එකෙන් ඒ කිලෝමීටර භාගය හරි කිලෝමීටර යන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි මේ කෙටි කාලීනව අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරන් ඉනවා. බල ශක්තිය මත පරාදීන වෙච්ච ජීවිතයක්. එතකොට මේ මොහොතේ හැබැයි ප්‍රසන්න බණ්ඩාර මහත්මයා මේ ප්‍රශ්නයට මේ උත්තරේ වළංගුවේද? ජනතාව බාරගන්නේද ඔබතුමා? නෑ, ජනතාව බාරගන්නේ නෑ. මම බාරගන්නේ නැති උත්තරයක් මේ ජනතාවටත් ආණ්ඩුවට බණින එක අපිට කරන්න පුළුවන්. මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක නිදහසෙන් පසුවම අපි නඩත්තු කරපුන් ආපු ආර්ථික මොඩලේ අනිවාර්ය ප්‍රතිඵලයක්. මේක තව චුට්ටක් දුර ගිහින් තමයි කඩා වැටෙන්න තිබුණේ. හැබැයි කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපිට දැන් මේක රෝගය, අපේ නිදංගත රෝගය දැන් මේ හදිසි අනතුරක් වෙලා ලේ පරීක්ෂා කරනකොට අපි හොයාගත්තා වගේ එකක්. දැන් අපි මේක දැන් මේ අර්බුදේ දැන් අපි ඉදිරියට පොඩ්ඩක් කාලය අඩුවෙන් ඇවිල්ලා තියෙනවා.
හැබැයි දැන්වත් මේක අපේ මොලේට හොඳ ව්‍යායාමයක්. දැන්වත් මෙහෙම රටකට යන්න බෑ කියලා තේරුම් ගන්න ඕන ජනාධිපතිගේ ඉඳලා පහළට ඉන්න මන්ත්‍රී ඇමතිලා හැම ජනතාවම තේරුම් ගන්න ඕන. දැන් මේ බලශක්ති අර්බුදයට මේ මූණ දෙමින් ආපු විදිහට මූණ දෙන්න බෑ කියන එක. දැන් හොඳටම ඇති ඒක තේරුම් ගන්න. හැබැයි දැන් ඒක තේරුම් අරගෙන එහෙම කතා කරන්නේ නැහැ. මහජනයා එක්ක සංවාදේ නැහැ. මහජනයා එක්ක කොහොමද මේ මහා දීර්ඝකාලීන සැලසුම් කොහොමවත් නැහැ. අපි විදුලි අර්බුදය ගැන වෙනම කතා කරමු. එතන මේ හිතනවා නම් ගාමිණී ලොකුගේ වෙනුවට පවිත්‍රාවන්‍ය ආරච්චි දාපුවම ඒ සරමක් අඳන් ඉන්න කෙනා වෙනුවට සාරියක් අඳන් ඉන්න කෙනා දැම්ම කියලා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා ඒක විහිළුවක්. විදුලි බල මණ්ඩලයේ ඇතුලේ තියෙන මහා පරිපාලන ප්‍රශ්නයක්. යම් දූෂිත ඒක දහස් ගණනක් ඉංජිනේරුවෝ ඉන්නවා ඒ අය සියලු දෙනාට මේ චෝදනාව වෙල්ල කරනව නෙවෙයි. අතලොස්සක් වූ දූෂිතයින් පිරිසක් අවුරුදු ගණනාවක් තිස්සේ මෙතුමා ඒ ගැන අත්දැකීම හොඳටම දන්නවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ කරගෙන ආපු විනාශය ඇතුලේ විශාල වශයෙන් මේ විදුලි අර්බුදයට හේතු වෙලා තියෙනවා. මේ ලෝකයේ ඉන්න ප්‍රසිද්ධම මේ සෝලා පවර් මේ සූර්ය බලශක්ති විශේෂඥ ශ්‍රී ලාංකිකයෙක් මහාචාර්ය අයිඑම් ධර්මදාස එංගලන්තේ ෂීෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩ කරන්නේ. ඉතින් එතුමාගෙන්වත් අපි කිසිදු උපදේශයක් ගන්නෙ නැහැ. ලෝකයේ ප්‍රසිද්ධම ලෝකයේ ඉන්න විද්වතා අපේ ආයතනයේ පර්යේෂණ අංශයක් ඇත්තම නෑ. පර්යේෂණ කියන වචනේ උන්ට වහකදුරු වගේ ඔහුගේ උපදේශයක් ගන්න නැහැ. ඔහු කියනවා 1990 දී ඔහු මේ රටේ ඇවිල්ලා සම්මන්ත්‍රණයකදී කියනකොට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇවිල්ලා කියපු දේ තමයි අද අවුරුදු 30කට පස්සේ දැනුත් ඔවුන් කියන්නේ. එතකොට එහෙම තමයි මේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් පරිපාලන වශයෙන් උතර දේශපාලන වශයෙන් උපාය මාර්ග තෝරලා ඒක රට එතෙන්ට තල්ලු නොකිරීමේ වරද වෙනම මේ පරිපාලන වශයෙන් උත් මේ නිලධාරී තන්ත්‍රයේ පසුගාමීකම දූෂණ වංචා ඒ ආදී වශයෙන් නිසා තමයි මේ අද ඉන්න මේ නරකම තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන්වත් ආපසු හැරී බැලලා නිර්දේ ලෙස මේක විවේචනය කරන්නේ නැතුව මේ ඇමතියෙක් වෙනස් කරලා මේක විසඳන්න පුළුවන් කියලා හිතනවා. දැනුත් මේකට නිර්දේ ලෙස මේක විවේචනය කරලා දැඩි තීන්දුව ගන්න කල්පනා කරන්නේ නැහැ. අපි හේතු කතා කරමු දැන්. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නෙට නිත්‍ය වශයෙන් හේතු තියෙන්න ඕනේ. ඒකට අපි දන්නවා මේ එක විසඳ ගන්න නම් ඒ අදාළ හේතුව නැති කරන්න ඕනේ. දැන් ඒක තමයි ඇත්ත කාරණේ. හැබැයි අපිට මේ මොහොතේ ජනතාවත් රත් වෙලා ඉන්නේ ටිකක්. වසන්ත බණ්ඩාර මහත්මයා එකක් තමයි දැන් අර බඩගින්න ඉන්න මිනිස්සයාට කුසට ආහාරක් දීලා බණ කිව්වා වගේ ඩීසල් පොලිමේ ඉන්න කෙනාට මේ ටැංකිය පුරවලා තමයි මේ අර්බුදය ආයෙ තේරුම් කරලා දෙන්නේ. ඒ තරමට මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා. දැන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහත්මයා දැන් මේ පැත්තෙන් විදුලිය දැන් කළුවර කියන එක දැන් දැනෙලා තියෙනවා. ආයෙ කුප්පි ලාම්පුවට මිනිස්සු ගිහිල්ලා තියෙනවා. ආයෙලා දැන් ඒ විතරක් නෙමෙයි මේ කර්මාන්ත දුවා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ අර්බුදය ඇතුලේ දැන් ඔබතුමා වගේ කෙනෙක් දීර්ඝ වසර 3කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මේ වගකීම් යුතු නිලයක් දරපු කෙනෙක් මේ සුනිත බලශක්ති අධිකාරී. දැන් ඔබතුමාලා දැන් මේ අර්බුදය දැක්කේ නැද්ද? දැන් බොහෝ දෙනෙක් කියන්නේ හොඳට තිබ්බ රටක් අද වැටිච්ච තැනක් කියලා. දැන් මේ අර්බුදයේ හේතු කතා කරොත් මේක මේ ඊයේ පෙරේද හටගත් එකක්ද? ඒකට වෙනම ඉතිහාසයක් තියෙනවද? එහෙම පදනමක් මූලයක් තියෙනවද? ඔබතුමා දකින ආකාරයට මේ අර්බුදේ. ඔව් ගමගේ මෙතුමා මම මුලින්ම කියන්න කැමති මෙතන බලශක්ති අර්බුදයේ එක පැත්තකින් අපි කතා කරන අතරේ ඒ බලශක්ති අර්බුදේ ඇතිවෙන්න ප්‍රධාන හේතු වුණේ අපිට ඩොලර් හිඟකමනේ. ඒක නිසානේ දැන් අපි කියන්නේ අපිට දැන් ඩීසල් ගේන්න බෑ කියන එක උදාහරණයක් හැටියට ඩීසල් ගැහුවා නම් අපි ඩීසල් ගහගෙන හරි කරන්ට් එක දෙනවනේ මේ රටේ. එතකොට මම කැමති මුලින්ම මම කැමති කතා කරන්න ඇයි මේකට ඩොලර් නැති වුණේ කියන එක. අපේ ඩොලර් බිලියන 20ක ආර්ථිකයක් ගැන කතා කරන අපි අපේ මිනිස්සුන්ගෙන් ඩොලර් බිලියන 6ක් 7ක් දක්වා අරාබි රටවලට ගිය කාන්තාවන්ගෙන් හරි කොහොම හරි ඒ ජනතාවගෙන් මෙහෙ රටට මුදල් ගෙනාගත්ත අපි විශාල වශයෙන් අපි ඉතාමත්ම උදන් ඇනුවනේ අපි ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රී එක හරහා ඩොලර් බිලියන 7කට වැඩි ඉකොනොමි එකක් අපි හැදුවයි කියලා. ඒගොල්ලන්ට අපි විවිධ වර්ගයේ ටැක්ස් බෙනිෆිට්ද යාන වාහනද දෙන්න තියෙන පහසුකම් බොහොම ගෞරව නම්නාම ඔක්කොම දීලා ඒ කරපු මුදල් දැන් මේ වෙනකොට කෝ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ආණ්ඩුවක් මාරුණයි කියලා ඒ මුදල් නැති වෙන්න හේතුවක් නැහැනේ. ඒ මුදල් ඒ ඩොලර් මොකද අපි මේ අපේ පරිභෝජනයට ගත්තේ නැහැ ඒ ටෙක්ස්ටයිල් අපි මේ ඔක්කොම එක්ස්පෝර්ට් කරේ ඒ විවිධ බලගතු කියන ලංකාවේ තියෙන ආයතන හරහා ඒවා පිටරට යවලා ඒගොල්ලන්ට විශේෂ පහසුකම් දීලා
මිලියන 1.4කට ජනතාවකට ආණ්ඩුවෙන් ඩීසල් ගහලා වාහන දීලා ඔක්කොම කරලා මේ ට්‍රාන්ස්පෝර්ට් කරලා පාරවල් ටික බ්ලොක් කළා. ඒ නිකන් නෙමෙයි අපි කරේ. අපි ලොකු ආර්ථික ව්‍යසනයක් ඇතුව තමයි අපි ඒ ටික කරේ. දැන් තමයි ඒකේ මේ පසුගාමීත්වය අපිට පේන්න පටන් ගන්නෙ. හේතුව තමයි අපි ඩොලර් බිලියනක 7ක ආදායමක් කියලා ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ මහ ලෝකෙට උදම් වෙනුවට අවසාන වශයෙන් ඒකේ ඩොලර් මිලියන 500කවත් ආදායමක් මේ රටට ඇවිල්ලා නැහැ. අපි ඒ සල්ලි ටික ඔක්කොම පිටරට දීලා තියෙන්නේ. එතකොට මිලියන 1.4ක් විශේෂයෙන්ම කාන්තාවෝ සහ ගමේ ඉන්න උදවිය ටික ගිහිල්ලා එතන වැඩ කරාට ඒගොල්ලන්ට එදා වේලා පඩියක් විතරයි හම්බෙලා තියෙන්නේ. නැත්තම් ඒ ඩොලර් ටික දැන් මේ මොහොත ලංකාවට ආවනම් මේ ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. ඒක නිසා මම අහන්නේ රජයේ උසස් තැන්වල ඉන්න නිලධාරීන්, ඒක දේශපාලන හොයවා රජයේ නිලධාරීන් හොයවා, ඒගොල්ලන්ට මේ සල්ලි ටික දැන් එක්කහුව කරගන්න බැයි මොකද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට වැඩිය ඉදිරියෙන් ඉන්න මාෆියා එකක් මේකේ තියෙනවා කියන එකනේ කිසිම ප්‍රශ්නේ තියෙන්නේ. හරි නැත්තම් ඒ ඩොලර් ටික එන්න බෑ. මොකද අදත් මේ මිනිස්සු ඒ අරාබියේ මේ මිනිස්සු වැඩ කරනවා නම්, ඒ වගේම ටෙක්ස්ටයිල් ටික කොරෝනා හැදිලත් අපි නැවැත්තුවේ නැත්තම් අපි ඒ සිගලුම් පහසුකම් දෙනවා නම් ඒ සල්ලි ටික තියෙන්න බෑ. ඒ තිබ්බනම් අපිට ඩීසල් ගේන්න ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ඉතින් ඒකෙන් පේන්නේ වෙන මොකුත් නෙමෙයි, මෙතන වෙනම මාෆියාවක් රට පාලනය කරනවායි කියන එකයි මෙතන පේන්නේ. අනික වියදම් පාර්ශ්වය ඉහළ යන්න බෑද රටකට මේ මොහොතේ? එහෙම ඉහළ යන තරම් අපේ පරිභෝජනයක් වැඩි වුණාද? අපි දැන් මේ කොරෝනා එකෙන් පස්සේ මම දන්නේ සියලුම මගේ නෑදෑ හිත විතර යාළුවෝ සියලු දෙනා ඉංජිනේරු සංගම් වල සියලු දෙනාම ඉතාමත්ම පරිස්සමෙන් තමයි මුදල් පරිහරණය කරන්නේ. ඒගොල්ලන් නැවත යථාර්ථයකට ආවා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. මම හිතනවා ડોક્ટર වසන්ත බණ්ඩාරත් එතන ඒ මතේ ඇති කියලා. ඒතකොට එහෙම ආර්ථිකයක් අපි ඉතාමත් පරිස්සමෙන් කල්පනාකරණය කරන මොහොතක අපි ලංකාවේ දැන් ඉන්නේ ජනාධිපතිතුමා කොහොමුණත් ඉතාමත්ම පටිතද කරගෙන කිසිම අනවශ්‍ය වියදමක් නොකර මේ රට ගෙනියන අවස්ථාවක මේ සල්ලි හිඟ වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙමනම් මේ රටට එන්න තියෙන සල්ලි ටික කවුරු හරි මංකොල්ල කරනවා මගේ ඉඳගෙන. ඒ මංකොල්ල කනවා නම් ඒකට කෙලින් උත්තර දෙන්න රජයක් තියෙනවා. රජයේ ආයතන තියෙනවා. දේශපාලන අධිකාරියක් තියෙනවා. ඉතින් ඒ කිසි දෙයක් මෙතන නොවන එකේ තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද එහෙම කියන්නේ? දැන් මේක මේ ටිකක් දැන් ඩොලර් බිලියන අවම වශයෙන් ඩොලර් බිලියන 15ක් ලංකාවට ආදායමක් එන්න එපා ආවනේ මෙතෙක්කල්. එතකොට ඒක නැවතින්න හේතුව කොහොමද? මොකද අපි කතා කරන්නේ ජල විදුලිය හෝ අපි මේ ඩීසල් ඉන්ධන වලට අපි කතා කරන්නේ ඩොලර් බිලියන 4ක හෝ 5ක මේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් ගැන. එතකොට ඩොලර් බිලියන ලුගන්නේ 15ක් ආව නම් අපිට ඕක ගේන්න බැරි වෙන කිසිම හේතුවක් නැහැ. ඔව්. දැන් මේක තවදුරට සාකච්ඡාව තව පැත්තකට පුළුල් කරනවා කියලා මගේ හිත එකක් තමයි මේ. නේ ඒක තමයි ප්‍රධාන සාකච්ඡාව වෙන්න ඕනේ. ඒ කාර්බුදයක් තියෙනවා. ඒකට ඒකට ආය නැවත ඩොලර් බලපානවා. ඒ ඩොලර් බලපෑම හේතුවෙන් ඩොලර් අර්බුදයක් ඇති වෙනවා. ඒකත් තව මැද තැනක පොඩි අනිවාර්යෙන් මෙතන තියෙන ප්‍රධානම අර්බුදේ වෙන කිසි අර්බුදයක් නැහැ. මෙතන තියෙන ලංකාවට එන ඩොලර් ටික කවුරු හරි බහිරවෙක් කෙනෙකුට මගදී ගිලිනවයි කියන එකයි ප්‍රශ්නේ. එහෙම නැතුව ලෝකේ ඩොලර් මේ ලෝකේ ඩීසල් නැති වෙලා නැහැනේ. ලෝකේ ඩීසල් තියෙනවා. එදා ඉඳලම අදත් තියෙනවා. අපි නැව් වලට සල්ලි දුන්නොත් ඒගොල්ලෝ ගෙනහල්ලා බානවා. එතකොට අපිට මෙච්චර උග්‍ර හිඟයක් ඇති වෙන්න මේ වාහන ටික ලංකාවට ගේන්නේ නැත්තම් හැබැයි එකක් තියෙන්නේ මේ වසන්ත බණ්ඩාර මැතිතුමා ගොම මේ ඕන තරම් තියෙනවා මේ අරාබියෙන් ගේන රටේ ඉදි ටිකද ඉන්දියාවෙන් ගේන මිදි ටිකද ඕස්ට්‍රේලියාවෙන් ගේන ඇපල් ටිකද ඒවෙන් පිරලා තියෙනවා සියලුම රාක්ක ටික. එතකොට මේ ඩොලර් හිඟයක් තියෙනවා නම් අපිට එහෙම වෙන්න බෑ. මොකද අපේ මූලික අවශ්‍යතාවය තමයි මේ විශේෂම පෙට්‍රල් වලට වැඩි ඩීසල්. මොකද ඩීසල් තමයි කර්මාන්තකරුවට අවශ්‍ය වෙන ඉන්ධනය. ඒක රෙස්ටොරන්ට් එකක් දුවන්න වෙන්න පුළුවන්, මේ පවර් ප්ලාන්ට් එකක් දුවන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් CB එකට අවශ්‍ය දේ වෙන්න පුළුවන්. කර්මාන්තකරුවට ඉමර්ජන්සි පවර් ජෙනරේට් කරලා රටට එක්ස්පෝර්ට් කරන්න අවශ්‍ය වෙන මැටීරියල් ටික ප්‍රොසෙස් කරන්න අවශ්‍ය වෙන ඩීසල් ටික නැතුව පෙට්‍රල් ගැහුවයි කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ තවත් වියදමක් වැඩි කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම නිකන් අච්චාරු බවට පත් වෙන්නේ නැහැ. මේක ප්ලෑන් කරලා වෙන අච්චාරුවක් කියන එක තමයි මට හිතෙන්නේ. බොහෝ විට ආණ්ඩුව කියන්නේත් මේ වෙලාවේ මේ ආණ්ඩුව විනාශ කිරීමට එරෙහිව කරන කුමන්ත්‍රණයක් මේ කියලා. මේ නැතිවීම හිගය. ඒක ඔබතුමා ඒ පැත්තෙන්ද මම හිතනවා ඒක ඒගොල්ලන් ඒකට වැටබඳින්න ලෝක වෙන කතාවක්. නෑ එහෙම නම් ඉතින් දැන් ඔය මෙතුමා කිව්ව කාරණේ අමතවරු මාරු කරපුවාම වෙන අය දාපුවාම ප්‍රශ්නේ හරියන්න එපා. නෑ වෙන අය දාපුවාම ඒගොල්ලන්ට තේරු උත්තරයක් තියෙන්න එපා. ඒගොල්ලෝ අඩු ගානේ ලංකාවේ කවුද හොයලා බැලුවේ මෙතෙන්ට මෙතෙක්කල් ආපු අඩු ගානේ ඩොලර් බිලියන 15ක ආදායම එනවද කියලා.
කවුද ඒ ගැන බලන්නේ? ඒක ඔබතුමාට බලන්න පුළුවන්, මට බලන්න පුළුවන්ද, වසන්ත මැතිතුමාට බලන්න පුළුවන්. ඒක බලන්න තමයි මේ නිලධාරී ඉන්නේ. ඒක බලන්න තමයි ඒ අදාළ මැති ඇමතිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක බලන්නේ නැත්නම් අනේ අපොයි අපිට එන ඩොලර් ටික නැතුණා කිව්වට එහෙමනම් ඒකට ඒක පොලිසිය යොදවන්න ඕනේ, ආමික යොදවන්න ඕනේ, මොනවා හරි යොදවලා ඒ ආපු මෙතෙක්කල් ඉතිහාසයේ ආපු සියලුම ආදායම් ටික එකපාරට නැති වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔව් මේක ජනතාව විසිනුත් තේරුම් ගන්න ඕන කාරණයක් මට තේරෙන්නේ අපි කොහොමද මේ ප්‍රශ්නේ වටහා ගන්න කියලා. දැන් භාණ්ඩවල මිල අහපුවාම මේ කඩේ මුදලාලිත් කරේ ඩොලර් නැහැ කියලා. දැන් මේ මං කියන්නේ මේ වසන්ත බණ්ඩාර මහත්තයා මෙතන තව අර්බුද සංකීර්ණයක් වගේ හැදෙමින් පවතිනවා. එකක් දැන් ඒකට දැන් ගෑස් ආය මේ බාන්න බෑ ලංකාවට, ණයවර ලිපි නිකුත් කරන්න බෑ. ඒකට දැන් මේ මට හිතෙනවා මේ කතාව කතා කරලා ඉස්සරහට ගියොත් වඩා පහසු වෙයි. ඒකට දැන් ඩොලර් ප්‍රශ්නේ විසඳුනහම එතකොට අපිට මේකට විසඳුම් යෝජනා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කඩිනමින් අපි මේකට තව පිහිට පතා ගන්න ඕනේ. දැන් මේ ණය වෙනුවට තව ගන්න ඕනේ. දැන් මේ මෙතනින් එහාට මේක හිතන්නේ නැතුව අපිට බෑ නේද මේ තෙල් විදුලි අර්බුදවල අපේ දේශපාලන අර්බුදේ පස්සෙකට තියමු. මේ මෙතන කොහොමද අපි පියවම් කරන්නේ? ඔව් ගංගුමෙන් තමයි අර අපි මා ඉස්සලා කිව්ව මේ අර්බුදයට ලක් වෙන්නේ අපි මේ නඩත්තු කරගෙන ආපු ජීවන රටාවයි ආර්ථික මොඩලයයි. ඒක හරි. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ අපේ අපනයන ආදායම ඩොලර් දල වශයෙන් ඩොලර් බිලියන 10ක් විතර. එතකොට අපේ ආනයන වියදම ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ වෙළඳ හිගය අපනයන ආදායම හා සමානයි දල වශයෙන්. ඩොලර් බිලියන 10ක වෙළඳ හිගයක් තියෙනවා. ඒතර මේක පියවන්නේ කොහොමද? අපි යම් ප්‍රමාණයක් පිටරට දහදුක් විඳලා හම්බ කරලා එවන අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ ආදායම දල වශයෙන් ඩොලර් බිලියන 7ක් විතර. ඒතර ඉතුරු තුන තමයි ඔය වැඩි පොලියට වෙළඳ පොලිනුත් ගන්නවා, රටවලුනුත් ගන්නවා, බහුපාර්ශ්වීය ණය අරගෙන තමයි මේක බැලන්ස් කරගෙන ආවේ. ඉතින් ඒක බැලන්ස් කරන් එනකොට සංචිත හිඳලා දැන් තමයි බිඳුවට හිඳෙන්නේ. ඒ ගමන වැඩි දුරක් යන්න බෑනේ. ඒතර ඒක වෙනස් කරගන්න, මේ මොඩලය වෙනස් කරගන්න දැනුම්වත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒතර දැනුත් එහෙම වෙනස් කරගත යුතුයි කියලා පිළිගන්නෙත් නැහැ. ඇමතියෙක් මාරු කරලා පුළුවන් කියලා හිතනවා. මාර කල්ුණු දවසක් කියලා තියෙනවා. ස්විච් එක ආර්ථික මොඩලයේ වෙනස්කමට අදාළ ස්විච් එක හොයාගන්නේ. ඒ ගැන සංවාදයක් නැහැ. ස්විච් එක නැති වුණාට කමක් නැහැ. කනුවට නැගලා වයර් කපලා ලයිට් දාන්න කියනවා. එතකොට ගාමිණී ලොකු ගේට කනුවට නැගලා බඩ ගාලා වැටුනම පවිත්‍රා මැතිනිය නගවනවා. එහෙනම් ඔබ නැගලා වයර් කපලා ලයිට් දාලා බලපන් කියලා. හැබැයි ස්විච් එක තියෙනවා. මේ මොඩලේ තීරණාත්මක වෙනස්කම් දැන්වත් පිළි අරන් කරන්නේ නැත්නම් මේක බේරන්න බෑ. මා කිව්වේ අර ගැප් එක ෆිල් කරන්නේ කොහොමද? මෙතුමා කියන ඇඟලුම් කර්මාන්තයේ ප්‍රශ්නේ, ඇඟලුම් කර්මාන්තය 120ක් විතර තමයි අපිට ඒකේ net සුද්ධ ආදායම ලැබෙන්නේ. ඉතුරු 80ම අමුද්‍රව්‍ය සඳහා පිටරටට යනවා. මේ කම්කරු ශ්‍රමයයි පොඩි ලාභයක්. අපේ මේ ඩොලර් 3-4කට විකුණන මේ ෂර්ට් එකක් ඩොලර් 100ට විකුණනවා. එහෙ අපිට ඒක ලාභෙ ලැබෙන්නේ නැහැ. මේ අන්තං මේ පොඩි ලාභයක් සහ මේ කම්කරුවට මේ අපේ කාන්තාවන්ට ගෙවන සුළු වැටුප තමයි මේ ලැබෙන ප්‍රතිලාභය. ඒක මහා කර්මාන්තයක් කියලා පෙන්නුවට අපි ගිය සැරේ කතා කරා මෙතුමා සතුව තියෙන ලංකාවේ එකම මිනිරම් පතල ඒකේ ඩොලර් මිලියන 100ක් සොච්චමක් එහෙම ගත්තොත් ඩොලර් මිලියන 100ක් කියන්නේ අපේ දැන් අපනයන මේ ආදායම අපි කිව්වනේ ඩොලර් බිලියන 10000ක් කියලා මිලියන 10000. ඒතර මේ කියන්නේ මිලියන 100ක්. මිලියන 100ක් ආයෝජනය කරොත් අවුරුදු 3-4ක් ඇතුළත අර සමස්ත ඇඟලුම් අපනයනය කරලා හොයනවා වගේ 5 ගුණයක් හොයන්න පුළුවන්. මේක කර්මාන්තශාලාව. හැබැයි ඒ ගැන සංවාදයක් නැහැ. ඒ ගැන තාක්ෂණයේ තියෙනවා, ඒවත් සොයාගෙන තියෙනවා, සියල්ල තියෙනවා. ඒත් ඒකට ඒ ගැන සංවාදයක්වත් නැහැ. අර ඒ කියන්නේ මේ ස්විච් එක. ස්විච් එක ගැන දන්නෙත් නැහැ, කිව්වට අහන්නෙත් නැහැ. ඇමතියා කණුවේ නගලා බලනවා මිනිහා ලව්වා වයර් කපලා ලයිට් දාන්න පුළුවන්ද කියලා. ඉතින් බැරි වෙනවා. ඒතර මෙතන තියෙනවා ගමගේ මෙතුමා කියපු එක ඇත්ත. ආවේක්ෂණ ක්‍රියාවලියේ දුප්පත්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ එක්ස්පෝර්ට් ප්‍රොසීඩින්ග්ස් අපි පිටරට යවපුවම අපනයනය කරාම ඒ මුදල් ප්‍රමාණය රට ඇතුළට ගේනවද කියලා බලන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ අපනයනට කලින් ඒ ගිණුම විවෘත කරන්න ඕනේ. ගිණුමට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන අපනයනය බලපත්‍ර ගද්දී ඒක ඒ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර මේක කරන්නේ නැහැ. මේ ජාවාරම් කාර්යෝ ටිකක් ඒ මුදල් පිටරට ඉතුරු කරගෙන තහනම් කරපු භාණ්ඩ පවා ආනයනය කරනවා. තහනම් කරා කිව්වට ඒවා තහනම් කරලා නැහැ, සීමා කරලා විතරයි තියෙන්නේ. ඩොලර් දෙන්නේ නැහැ.
තර කළු වෙළඳ පොලෙන් ඩොලර් අරගෙන මේක කරනවා. එතකොට තවත් කළු වෙළඳ පොලේ ඩොලර්වල ඉල්ලුම වැඩි වුණාම ඩොලරේ ඩොලරේ අගේ වැඩි වෙනවා. දැන් මේ 250 දක්වා වැඩිලා තියෙන ඉල්ලුම වැඩිලා තියෙනවා. ඉල්ලුම වැඩි වෙන්නේ ඇයි? ආණ්ඩුව මොකද කරන්නේ? මේවා රට ඇතුළට ගේන එක තහනම් කරන්නේ නැතුව බොරුවට తాවකාලිකව සීමා කිරීමක් කියලා කියනවා. ඒතකොට කළු වෙළඳ පොලෙන් ගේනවා. දැන් මම බැලුවා මම කස්ටම් ඩීටේල්ස් මේ වාර්තා බලපුවම මේ පහුගිය මාස 3ට විතරක් ගමගේ මහත්නම් පොඩි දේවල් ඕනේ නැහැ. Apple ගෙනල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 5750ක්. දොඩම් ගෙනල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 4500 ගාණක්. දෙලුම් මෙට්‍රික් ටොන් 7000. මොකාට කන්නද මේ ගෙනල්ලා තියෙන්නේ? මේ ටූරිස්ට්ලා 45000 50000 කාපු ටූරිස්ට්ලා කන්නද නැහැ. මිනිස්සු එන්නේ නැහැ මෙහෙට Apple කන්න. එතකොට මෙවැනි දේ හරි පාලනය කරගන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ ජාවාරම්කාරයන්ට යට වෙලා ඒක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ මෙතුමා කියපු කාරණේ. යම් පිරිසක් ආණ්ඩුව ඇතුලේ ඉන්න මේ ආර්ථිකයේ වටන ක්‍රියාවලියක දැනුම්වත් ඉන්නවා කියලා චෝදනා කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ප්‍රධාන සාක්ෂි මෙතුමා කිව්වා ඖෂධ ටිකයි අත්‍යවශ්‍ය ඖෂධ ටික තෙල් ටික මේ ඔක්කොම ගේන්න බය වෙන්නේ දල වශයෙන් ඩොලර් බිලියන 600ක් 700ක් වැඩිම 600ක් 650කින් පුළුවන් මේක බැලන්ස් කරගන්න මේ පාරේ බවුසර් වලට වඳින මිනිස්සු මේ අවුල පේන්නේ නැති වෙන්න හරි දීර්ඝ කාලින අවුල එසේම තිබියදී తాවකාලිකව මේක සමනය කරගෙන දේශපාලන අවුල බේර ගන්න පුළුවන් ඔය මුදල. ඒ මුදල තමයි අපේ ප්‍රේෂණ හැටියට විදේශ වලින් එනවා මාසෙකට ඩොලර් මිලියන 600ත් 700ත් අතර ප්‍රමාණයක්. ඒතර ඒක හොඳටම සෑහෙනවා මේ ආනයන සඳහා මෙතුමාත් කියනවා. එතකොට ඒක නොකරන්නේ ඇයි? ඒක නොකරන්නේ කළු වෙළඳ පොලේ අර මා කියපු හොරෙන් එල්ලුම තියෙන කළු වෙළඳ පොලේ මීල ඉහළ යනවා. එතකොට ඒ අය කළු වෙළඳ පොලට දෙනවා මිසක් හවාලය උන්ඩියල් කියලා එක ක්‍රමවේද තියෙනවා. බැංකුව හරහා එන්නේ නැහැ. බැංකුව රුපියල් 10ක් වැඩිපුර ගෙනවා ඒක මදි. අඩු ගානේ 30ක්වත් ගෙවලා ආයාචනය කරොත් එහෙම රට වෙනුවෙන් ඔබතුමාලා මේ බැංකුව හරහා ගනුදෙනු කරන්න ඒකට වෙන උනන්දු කිරීම කරන්න පුළුවන්. කා පර්මිට් එකක් දෙන්න පුළුවන්. දැන් කාර් ආනයනය කරන්න නැති හින්දා විදේශ රැකියා නියුක්තකයන්ට කියනවා උඹලා මේ තරම් ප්‍රමාණයක් ගිණුමට මුදල් බැර කරොත් එහෙම නැත්නම් මෙන්න මේ බැඳුම් කරේ මෙලදී ගත්තොත් අපි උඹට කාර් පර්මිට් එකක් දෙනවා. ඒතර කාර් එක උඹලාගේ සල්ලි වලින් ගෙනෙන් මෙහෙන් LC ඕපන් කරන්න බෑ. බද්ද 25 නම් ඒ 25 ගෙවන්න ඕන ඩොලර් වලින්. එහෙනම් මේ ඩොලර් ටිකක් මේක ඇතුළට ගේන්න පුළුවන්. හැබැයි ඒ තීන්දුව ගන්න නැහැ. කටක් කැඩෙනකන් කිව්වත් ලිපි ලිව්වත් මොනවා කිව්වත් විද්වතුන් කිව්වත් ඒක තීන්දුව ගන්න නැහැ. ඩොලර් ගේන ක්‍රියාවලිය දිරිගන්වන්නෙත් නැහැ. ඩොලර් මෙහෙන් පිටරට යන ක්‍රියාවලිය මාර්ග ගන්න බලාගෙන ඉන්නවා. ඊළඟට මේ ණය නැවත ප්‍රතිවිහිතුගත කරන්න කියලා කියපුවම ඒක කරන්නේ නැහැ. මේ ඩොලර් 500 කලබලේ ගෙව්වා. කාටද? එක්තරා ඥාතියෙක්. අපි දන්නවා පැන්ඩෝරා පත්‍රවල දෙමළ ඩයස්පෝරාට සම්බන්ධ කෙනෙක් ඔහුගේ මේ බැඳුම් කර 500ක් තමයි මේ හදිස්සියේ ගෙව්වේ. ඒතර මේව නැවත පිටුපස්සට දාන්න පුළුවන්. ඒව කවුරුත් ඕපන් වෙළඳ පොලේ විකුණන්න බෑ මේ තත්ත්වය ඇතුලේ. ඒතර පසුව ඒ පොලිය ගෙවන්න පුළුවන්. ඒතකොට ඒ සාකච්ඡාව නැහැ. ඒවා ඉක්මනින් ගෙවන්න හදනවා. මේ 500 ඉක්මනින් ගෙවුවා. ඒ 500 තිබ්බනම් මේ කියන විදුලි අර්බුදේ එන්නේ නැහැ. අයියා දැන් අපි දැන් මේ සමාවෙන්න මේ කෙටි කාලීනව මේ කියන ඉන්ධන අර්බුදේ එන්නේ නැහැ. ඊට අමතරව මෙතුමා කියන දේ ඒ කඩාකප්පල්කාරී කියාව. විදුලිය කපන කොටත් තෙල් නිකුත් කරන කොටත් මේ කර්මාන්ත පද්ධතිය අපනයන කර්මාන්ත විශේෂයෙන්ම සහ අනිකෝත් අත්‍යවශ්‍ය කර්මාන්ත සේවා පවත්වාගෙන යන්න මොකද්ද විශේෂිතේ? දැන් මම අද කතා කරාම මිස්ටර් වික්‍රමනායක මේ පළවත්ත කිරි සමාගමේ මැතිතුමා මම වෙන කාරණේට කතා කරා. දැන් තෙල් ප්‍රශ්නයක්. දැන් ගොවියගෙන් කිරි ටික එකතු කරන්න විදියක් නැහැ. ඒතර මොකද වෙන්නේ? කිරි කල් තබා ගන්න පුළුවන්ද? කිරි ටික කුණු වෙනවා. ගොවියගේ ආදායම නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? ඒ කර්මාන්ත ශාලාවට අවශ්‍ය තෙල් ටික විශේෂිතව දෙන ක්‍රමයක් හදන්න ඕනේ. දැන් මෙතුමගේ ෆැක්ටරිය වැහිලා තියෙනවා. එතකොට එහෙමනම් විදුලිය කපනකොට ඒ පළාතේ තියෙන විශේෂ කර්මාන්තවල පැවැත්ම අපි රෝහලක පැවැත්ම වෙනුවෙන් සමහර විදුලිය නොකපින්න ඕනේ. ඒ වගේ ක්‍රමවේදයක් බලන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. කර්මාන්තකරුවෝ ගෙනල්ලා මොකද්ද කරන්නේ? එතකොට එහෙම සාකච්ඡාවක් නැහැ. ඕන එකක් වැහිලා ගියාවේ අත්‍යවශ්‍ය ස්විච් එක දාලා කපලා දානවා. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් නිකුත් කරන්න නැහැ කියලා ඔබතුමා කියනවා. දැන් නෑ ඉතින් එහෙම ප්‍රකාශ කරලා තියෙනවා දැන් අපිට මේ එහෙම ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. මම දැන් උදාහරණයක් කිව්වේ දැන්. හෙට කිරි ලීටර් ලක්ෂ 2ක් විතර එකතු කරේ නැත්තම් ගොවියෝ කී දෙනෙකුට ලක්ෂ ගාණක් ගොවියා අමාරු වැටෙනවා. ඒ කර්මාන්තශාලාවත් අමාරු වැටෙනවා. ඒතර මේ නිලධාරීන් දහස් ගණනක් ඉන්නවා මේ ආයතනවල. මේවා සම්බන්ධයෙන් විශේෂිතව අර්බුදයකදී තමයි විශේෂිත ක්‍රමවේද හොයන්න ඕන, විශේෂිත මිනිස්සු ඕන. හැමදාම කරපු විදිහට කරන්න නම් ආණ්ඩුව ඕනෙත් නැහැ, මේ නිලධාරීන් ඕනෙත් නැහැ, විශේෂඥ ඕනෙත් නැහැ. ඒතර මේ විශේෂ තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය විශේෂ ක්‍රියාමාර්ග ගන්න එක පැත්තකින්. අනිත් පැත්තෙන් අර්බුදයේ කෙටි කාල දීර්ඝකාලීන ප්‍රශ්න එසේම තිබියදී අර්බුදයේ කෙටි කාලීනව
විසදණ්ඩ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග නොගෙන ඉන්නවා. එක හිතාමතා මේ රාජ්‍ය දනගස්සල ආණ්ඩුව දනගස්සලා ජාත්‍යන්තර බලවේගවලට ඕන දේවල් කරන තැනට තල්ලු කරන්නයි මේක කරන්න කියලා අපිට චෝදනා කරන්න පුළුවන් තත්ත්වයට මේක තියෙනවා. මට තවත් සාක්ෂි කියන්න පුළුවන් ඔබතුමාට ඉස්සරහට. අපි විරාමයකට යන්න කාලය ලැබිලා තියෙනවා. දැන් මේ කාරණා ප්‍රකාශ කිරීම ඇතුලේ අපිට පැහැදිලි වෙන්නේ කාටද මේ රිද්දන්නේ, කවුද රිදෙන්නේ, කවුද වැටෙන්නේ. අවසානයේ රටක් ජාතියක් හැටියට අපි වැටිලා සමතලා වෙලා නැගිටින්න බැරි වුණොත් ආය එතනින් එහාට පරාදීනත්වය නඩත්තු කරන්න වෙනවා තව වසර 100 ගණනක් ඉදිරියට. එතකොට මේ යලි ඉපදෙන මේ පොළොව මව්බිම හැටියට සලකා ඉපදෙන මිනිසුන්ගේ ජීවිතවලට කවුද වන්දි ගෙවන්නේ? නිසා ඇතම් අය මේ කරන්නා වූ ක්‍රියාකාරකම් මේ තරම් දුෂ්ට වන්නේ යයි කෙනෙකුට විමසන්න පුළුවන්. මේ කියන කාරණා සත්‍ය නම් ඒක ඔබ තමයි විනිශ්චය කරන්න ඕනේ. මේ පිළිබඳව අනන්තවත් තොරතුරු තියෙනවා, ඔබට අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි හිතමු බලමු මේ වගේ සත්‍ය අසත්‍යතාවය සහ මේවා කොහොමද විභාග කරගන්නේ, අනිත් පැත්තෙන් මේවා කොහොමද නිවැරදිව විග්‍රහ කරගන්නේ, අවසානයේ මේ බලපෑම් ක්‍රියාවලියක් දක්වා වර්ධනය කරගත යුතුයි. හැබැයි අපි යම් බලපෑම් ක්‍රියාවලින් තිබුණා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේයි යම් බලපෑම් ඇතැම් කණ්ඩායම් විසින් ආණ්ඩුවට යෝජනා කළත් ආණ්ඩුව ඒවක් සත පහකට මායිම් කළාද? මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත්තා. එතකොට දැන් දෙන උපදෙස් සහ දෙන බලපෑම් ක්‍රියාවලිය එසේම පවතිද්දී තමන්ට ඕමන ආකාරයෙන් හිතුවක්කාර විදිහට ආණ්ඩුව වැඩ කළාද? එහෙම චෝදනාවකුත් තියෙනවා. දැන් මේ සියලු අර්බුද මැද ආණ්ඩුවත් අර්බුදයකට යන ලකුණු පේනවා. ඊයේ පෙරේදා සිදුවුණු දේශපාලන වෙනස්කම් ඇතුලේ, කැබිනට් මණ්ඩලය ඇතුලේ සිදුවුණු වෙනස්කම් ඇතුලේ මේවා සම්බන්ධවත් කතිකාවක් මේ අර්බුද මැද්දේ මතුවෙමින් තිබෙන නිසා හරිම තීරණාත්මක තැනක ඉන්නේ. අපි යනවා විරාමයට. රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමග තෙල්, විදුලිය හා දේශපාලන අර්බුද මැද අපි මේවා ජයගන්නේ කොහොමද? මේවාගෙන් ආලෝකය කරා යන්නේ කොහොමද? මේ අර්බුදයෙන් එහා පැත්තට යන්නේ කොහොමද? ජයගන්නේ කොහොමද? මේවා සම්බන්ධව සාකච්ඡාවක් නැතුව අර්බුදයක් විඳිනවා අපි. ඒ නිසා අපිට තියෙන එකම උත්තරය විවේචනය, බැනවැදීම, ද්වේෂ සහගත ලෙස ප්‍රකාශනිකුත් කිරීම. මේවා සම්බන්ධව හැසිරෙන මැති ඇමතිවරුන් කරන්නේද බොහෝ විට තම තමන්ට මේ ප්‍රශ්න විසඳීමේ මහා විශාල හැකියාවක් ඇති බව ප්‍රදර්ශනය කරමින් මේ බලය ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. හැබැයි සදාකාලික ජනතාව මේ පෝලිං ඇතුලේ වයසට යනවා, දුක් විඳිනවා, උන්ගේ ප්‍රශ්න සදාකාලිකව උන්ට නඩත්තු කරන්න වෙලා තියෙනවා. දැන් මේ කාරණා නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අලුත් සාකච්ඡාවක්, සංවාදයක් අවශ්‍යයි කියලා කිව්වා. දිනින් දින ඒ සඳහා තියෙන ඉඩකඩත් නැති වෙලා යනවා. ජනතාව සංවාදයට එන්නේ නැහැ. ජනතාවට උත්තරය අවශ්‍ය වෙලා තියෙනවා. දැන් සංවාදයක දීර්ඝකාලීන සංවාදයකින් කතාවකින් එහා පැත්තේ කියලා තමන් හදාගන්න සමාජයකුත් නැහැ. ඒ නිසා මේ පරිභෝජන ජීවන රටාව, පරිභෝජනවාදී ජීවන රටාව විසින් මිනිස්සු තවදුරටත් ප්‍රකෝප කරලා තියෙනවා. දැන් මේ සියලු දේවල් අවසානයේ අපේ දෛනික ජීවිතේට එකතු වෙලා තරහ, වේදනාව, කලකිරීම, ලෙඩ රෝග මේවත් එක්ක අපි ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේවා රටක ජනතාවට මේවා කවදා වෙනකම් දරා ඉන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. 066 22 83 66 89 තෙල්, විදුලි හා දේශපාලන අර්බුද මැද අපි කතා බහ කරමින් ඉන්නේ. අපි යන්නේ කීර්ති ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහත්මයා ළඟට. දැන් ඔබතුමන් මේ විදුලි බලය සම්බන්ධව, විදුලිය සම්බන්ධ ටිකක් ප්‍රාමාණික උගතෙක්, මෙහි අපි සාමාන්‍ය කෙන අලගිය මුල ගැතෙන් දන්න කෙනෙක් කියලා. දැන් මේ ඩොලර් තිබුණා කියමුකෝ. මේ ප්‍රශ්න විසඳෙයිද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් එහෙනම් දීර්ඝකාලීනව දැන් මේ පටන් ගත්ත විදුලි අර්බුදය අදද ඩොලර් නැතිව දැන් මේක කෙනෙකුට හිතන්න පුළුවන් ඩොලර් නැහැ දැන් ඔන්න විදුලි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න තෙල් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඩොලර් තිබ්බක් කියලා කාලයක් තිබ්බනේ අපිට යම් ප්‍රමාණයක්. ඒ කාලේ මේක අපි හොඳට කරගෙන ගියාද? ඒතකොට උතුමාගේ අත්දැකීම අනුව. එහෙනම් එහෙම නැතුව ගැටලුවක් තිබුණාද? ගමගේ මැතිතුමා මම කැමති මම ඉස්සෙල්ල වටේ නවත උතනින් යමක් නැවත කියන්න. උදාහරණයක් හැටියට මම කර්මාන්තකරුවෙක්. මේ රටට හිතවත් කර්මාන්තකරුවෙක්. අපි කර්මාන්ත හැමදේම අපි කරන්නේ විදිහට. එතකොට එතෙන්දි මම කියන්න අවශ්‍යයි අපි හැමෝම කියනවා මේ මොහොතේ රටට අවශ්‍ය ඩොලර් නැහැ කියලා. එතකොට අපේ කර්මාන්ත සියලු දේම මේ රටට ඩොලර් ගේන කර්මාන්ත. එතකොට දැන් මේ නිර්මාණය වෙලා තියෙන මේ ඩීසල් ඩොලර් අර්බුදය හරහා නිර්මාණය වෙලා තියෙන ඩීසල් අර්බුදය හරහා නැවත නිර්මාණය වෙලා තියෙන බලශක්ති අර්බුදය කියන්නේ. ඒ කියන්නේ අපේ කර්මාන්ත කරන්න බැරි වෙන්න දැන් කරන්ට් එක කපනවා. එතකොට
අර මම හැමදාම කියන්න වගේ මම සුනිත්ත බලශක්ති අධිකාරිය අපි එක කෝනක ඉන්න කට්ටිය ඊට පස්සේ විදුලි බල පද්ධතිය සහ බලශක්ති අමාත්‍යාංශයේ අනිත් පැත්තේ ඉන්නේ. එතකොට එතන මම හැමතිස්සම කියන්න වගේ ලංකාවේ ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ 1200ක් ඉන්නේ විදුලි බල මණ්ඩලයට අනුගතව. එතකොට එතුමන්ලාට යමක් කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ගමක බාසුන්න හැගෙනකොට වැඩිය බොහොම කල්පනාකාරීව වැඩ කිරීමේ හැකියාව සහ ඌමනාව තිබෙන්න ඕනේ පිරිසක් එතන ඉන්නේ. එතකොට මේ ඩොලර් නැති වෙලාවක ලංකාවට ඩොලර් ගේන්න තියෙන කර්මාන්ත ශාලාවලට සපයන විදුලි බලය හරි විදිහට සපයන්න බැරි නම් කල්පනාකරණය කරගන්න බැරි නම් එතුමන්ලාගේ ඇත්තටම මම මේ කියන්න කැමතියි ඇත්තටම එතුමන්ලාගේ වැඩක් නැහැයි කියලා. මොකද මම ලබන සුමාන ගිය සුමාන වෙනකල් මම හැමතිස්සෙම කිව්වේ CBK ඉංජිනේරු මහත්තයෝ ඒගොල්ලන්ගේ ප්‍රයත්න දරනවා. ඒගොල්ලන් ගොඩක් දේවල් හරියට කරනවා. පොඩි දේවල් ටිකක් තමයි වැරදි වෙලා තියෙන්නේ. ඒකත් මාෆියා එකේ බලපෑම නිසා කියලා. හැබැයි මම මේ අවස්ථාවේ කියන්න කැමති එතුමන්ලාට අඩු ගානේ විදුලිය කපන එක හරියට කරන්න බැන ලංකාවට ඉතුරු ඩොලර් ටික හරි එන්න. ඒ කියන්නේ CBK පවර් ප්ලාන්ට්ස් වලට අවශ්‍ය වෙන ගල්ලංගුරු සහ ඩීසල් ටික ගේන්න අවශ්‍ය ඩොලර් ටික ගේන ආයතන ටික වහන්න නැති විදිහට පැය 8ක් අවම වශයෙන් දුවන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ට විදුලිය කපන්න බැරි නම් ඒ ඉංජිනේරුවන්ගේ වැඩක් නැහැ කියන එක මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මොකද ඒක මම ඉදිරියේදී තවත් හරියටම විස්තර කරන්න කැමතියි. මොකද ඒගොල්ලන් මේක කරන්නේ ඇත්තටම දැනුවත්ව හෝ නොදැනුවත්ව මම දන්නේ එතන මාෆියා එක කොච්චර යටට බලපාලද කියලා. අඩු ගානේ පැය 8ක් අපිට අපේ එක ෂිෆ්ට් එකක් අපිට උදේ පාන්දර 5-4 ඉඳලා මිනිස්සු වැඩ කරන්න ලෑස්ති. රෑ 12 වෙනකල් වැඩ කරන්න ලෑස්ති. ඒ අතරේ අපිට පැය 8ක් වැඩ කරන්න බැරි තත්ත්වයට තමයි කරන්ට් එක කපන්නේ. ඉතින් ඒ දේ කළමනාකරණය කරගන්න බැරි නම් ඇත්තටම ඉතින් ඉංජිනේරුවෙක් නෙමෙයි ගමක බාසුන් නැහැකිනෙක් වුණත් අවශ්‍ය නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන රටේ හැමතැනම අපි ඒවා දැන් අපේ ඉංජිනේරු සංගම් වලට කතා කරලා ඒ සීළු දෙනාම දැනුවත් කරලා මේක මේ සාහසික අපරාධයක් මේ රටට කරන්නේ. ඒක නැවත මේක නැවත ඩොලර් මේ ඩොලර් ටිකක් නවතිනවා මේ ක්‍රියාවලිය ඇතුළේ කියලා මේ ප්ලෑන් කරලා කරන ඩිස්ට්‍රක්ෂන් එකක් කියන එක තමයි අපේ අදහස තියෙන්නේ. මොකද මම විශාල ඉංජිනේරු ප්‍රමාණයක් සමග ඒ කියන්නේ රටට ආදරය කරන මේ ඉංජිනේරුවෝ කිව්වහම 90%ක්ම ඉන්න රටට ආදරය කරන මිනිස්සු. ඒගොල්ලෝ පරිසරයට ආදරණය කරන මිනිස්සු මම දන්න තරමට. ඉතින් ඒ සීළු දෙනාත් එක්ක අපි සාකච්ඡා කරාම ඒගොල්ලෝ ඇත්තටම ලිපි දැන් සෑහෙන ප්‍රමාණයක් ලිව්වා. ඇයි මෙහෙම කරන්ට් කපන්නේ? අඩු ගානේ කර්මාන්තයක් වුණාම අඩු ගානේ පැය 8ක් දුවන්න පුළුවන් වෙන විතර කරන්ට් කපන්න පුළුවන් වෙන්න එපා. මම මේ කතා කරන්නේ පාන්දර 7 ඉඳන් රෑ 12 වෙනකල් කාලේ වකවානුව ඇතුළත පැය 8ක් දුවන්න බැරි නම් කර්මාන්තයක් එහෙම විදුලිය කපනවා කියන්නේ මේක purposely කරන ඩිස්ට්‍රක්ෂන් එකක්. කන්ස්ට්‍රක්ටිව් ඩිස්ට්‍රක්ෂන් කියලා තමයි ඔකට කියන්නේ. එතකොට ඒ කියන්නේ කවුරු හරි අති විශාල මුදලක් ගෙවන්න ඕනේ මේ රට විනාශ කරනවාට. එහෙම නැති වුණොත් මේක වෙන්න බෑ. මෙච්චරම මෝඩ වෙන්න බෑ මිනිස්සු. මේක ඉතාමත්ම සාහසික වැඩක්. මේක තමයි ජනතාව දැනගන්න ඕනේ. මේක තමයි ජනතාව දැනගන්න ඕනේ. මෙහෙම විනාශයක් කරනවා නම් ඊට විරුද්ධව පෙනී හිටින්න ජනතාව එක්ස්ට්‍රැස් වෙන්න ඕනේ. මේක මේ අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ. මම කවදාවත් දේශපාලනය කළත් නැහැ. හැබැයි මේ රටට ආදරය කරන මිනිස්සු පිරිස එක්කහුනේ නැත්තම් මේ අවස්ථාවක මේක අතිවිශාල විනාශයක්. මොකද මට පැය 8ක් වැඩ කරන්න බෑ අපේ මිනිස්සු ගෙනහල්ලා. අපේ ෂිෆ්ට් 3-4ක් වැඩ කරනවා. ඒකකවත් අපිට වැඩ කරන්න පැය 8ක් බෑ. පැය 8ක් නෙවෙයි මම කිව්වා අඩු ගන්න පැය 6ක් වැඩ කරන්න කියලා. ගිය සුමානේ පැය 6 වැඩ කරා. ඒත් අපි මිනිස්සුන්ට ෆුල් පඩි ගෙවන්න ඕනේ. දැන් ඊයේ ඉඳලා අපිට පැය 6ක් නෙවෙයි පැය 4මාරයි වැඩ කරන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්ද? දැන් පහුගිය කාලේ කොරෝනා වසංගතයේ තිබ්බ කාලෙත් මේ කර්මාන්ත ටික දුවන්න ඕනේ කියලා ආරක්ෂක විධිවිධාන මැද මේ වගේ වැඩ පටන් ගත්තා. අපි කොරෝනා කාලේ කිසි දවසක ආයතන වැහුවේ නැහැ. ඒක තමයි. දැන් එහෙම මනෝභාවයක් තියෙනවා නම් මේ රට දුවන්න ඕනේ කර්මාන්ත දුවන්න ඕනේ කියලා දැන් විදුලිය කපන එක ඇතුළේ ඒක පොඩ්ඩක් හිතන්න ඕන කාරණයක්. අමතුමකට යමු අපි. ආයිබෝන් ඔබට ජයරත්න මහත්මයා දැදිගමින් ආයිබෝන්. ආයිබෝන් මේ මම කතා කරන්නේ මං අපේ මේ මිල්දම්බතරේ අයිතිකාර මහත්මයන් අහන්නේ. ඔව්. ආයිබෝන් මිල්දම්බතරේ අපේ මේ කීර්ති මහත්මයාගෙන් අහන්නේ ඔබතුමාගේ ආයතනයේ ප්‍රධානියා ඔබතුමා. යම් දෙයක් වේවකින් අතර ආරේ කට්ටිය වෙනවා නම් ඔබතුමා සම්පූර්ණයෙන් හොයන්න ඕනේ. රටේ නායකයෙක් ඉන්නවනම් රටේ නායකයා මොනවද වෙන්නේ කියලා රටේ නායකයා හොයන්න ඕනේ. අයාලේ යන රත්තුවාගේ දුවලා හරියන්නේ නැහනේ. මොනවද අඩු කියලා දැන් තිබුණු සල්ලි ටිකෙන් ණය ගෙව්වා. දැන් ණයට අරගෙන මේ ඉන්දියාවෙන් පාකිස්තානෙන් චීනෙන් ඒ රටවලින් අවශ්‍යවල සල්ලි වලින් ඒ රටවල බඩු ගන්න ඕනේ. ඉතින් අර දවසේ පොලියට ගන්නවා වගේ වැඩක් නේ දැන් කරන්නේ. ඉන් පස්සේ කොහෙන්ද ණයට ගන්නේ?
හඳෙන්ද අපායෙන්ද කියන එක තමයි අපට අහන්න වෙන්නේ. මේ පරිපාලනය ඇත්ත වෙනකොට ඉදිරියේදී දැන් මේ ඊයේ පෙරේදා සිද්ධාතියේ අද මහජන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් දැන් අපට නැති වෙලා තියෙන්නේ. පැහැදිලිවම. ඔව්. බොහොම ගන්න මේ ඇත්තද නැත්තද කියලා අපි ඉදිරියටත් කතා කරමු. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි. 066 22 83 600 8690 තෙල් විදුලි හා දේශපාලන අර්බුද ඔබට මොකද්ද මේ සම්බන්ධව විමසන්න තියෙන්නේ අපිට? අපි මේවා හරියට තේරුම් ගෙන ඉන්නවද නැද්ද? ඔබට තියෙන විවේචන බොහොමයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න විතරයි. ඔබ එන්නතෙක් වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ එකක් තමයි දැන් මේ ඔබතුමන් දිගින් දිගටම කියන කතාව. ඒ තමයි මේ මෙතකොට දැන් මේ වෙළඳපොළ හසුරවන්න. දැන් ආනයන අපනයන පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන්න. දැන් මෙතුමා කිව්වා වගේ රටකට ප්‍රමුඛතාවය දී යුත්තේ මොකක්ද? මේ ආර්ථික කළමනාකරන ක්‍රියාවලියේදී රටක ආදායම උත්පාදනය කිරීම සඳහා සහ ඒවා මුදල් බවට පත් කර ගැනීම. සහ දෙවෙනි එක මේ ප්‍රවේශම නඩත්තුව විදුලි බලය වුණත් මේ තියෙන අර්බුදවල ඒක හේතුවක් තියෙනවා. දැන් ඔබතුමා ඔය කියන නිතර කියන ස්විච් කියන කතාව. දැන් ඒකට දැන් මේක දන්නේ නැද්ද මේ කට්ටිය? මේ දැන් මෙතුමා කියන කාරණාත් එක්ක පොඩි සැකයක් තියෙනවානේ. මේ තැන්වල ඉන්න කට්ටියට යම් අත්දැකීම් ගොඩක් තියෙනවා. එක්ක මේක හිතාමතා කරන්න ඕනේ. නැත්නම් නොදැනුවත්ව කරන්න ඕනේ. ඔබතුමාගේ විනිශ්චය මොකද්ද මේක? මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන ඔය කතාව මොකද්ද? කතන්දරය ඇතුළ මොකද්ද? ඇතුළාන්තය. මට අපිට එහෙම විනිශ්චයක් දෙන්න අයිතියක් නැහැ කමකෙමතුවා මෙහෙමයි. ඔව්. මේකේ අපිට නිකන් පුරවැසියෙක් ලෙස බැලුවම මේ කියන කාරණේ ඔය ඇමතිලාට නම් අති බහුතරයක් අමාත්‍යවරු නූගත් අමාත්‍යවරු ඔවුන්ට නම් මේකේ අගමුල දිගපල්ල තේරෙනවද කියලා අපි දන්නේ නැහැ. කටේ හයිය තියෙනවා නම් බලය සල්ලි අරමුදල් බලය තියෙනවා නම් ඇඟේ හයිය තියෙනවා නම් පත් වෙන්න පුළුවන්. පත් වුණාම පබල ඇමතිකම් හම්බෙනවා. ඒ බොහෝ තාක්ෂණික අමාත්‍යංශය ඒක ගැඹුරු පිළිබඳව කිසිදු අවබෝධයක් ප්‍රමාණාත්මක දැනුමක් තියෙන අය නෙවෙයි ඒ අය. ඉතින් ඒ නිසා මේව ඇතුලේ ඉන්න මේ නිලධාරී තන්ත්‍රයත් කාලයක් තිස්සේ ඇවිල්ලා අකර්මණ්‍ය වෙච්ච කිසිදු ලැජ්ජාවක් නැති ඉහළ නිලධාරී මීට අවුරුදු 20ක් 30ක් කලින් ගත්තොත් එහෙම සෞඛ්‍ය සේවය වුණත් මොනවා හරි අවුලක් වුණාම අධ්‍යක්ෂ ජෙනරාල් වල ලැජ්ජාවටපත් වෙනවා. බලපන් මේ වැඩේ හින්දා මගේ ආත්ම කෘත්‍ය ඉවරයි කොච්චර ලැජ්ජාවක්ද මට කියලා එහෙම හිතෙනවා. ඒතර ඒ සංස්කෘතියක් දැන් නැති වෙලා. තමන්ගේ ආයතනයෙන් මොනතරම් වැරදි වුණත් ඒ වගේ මොනතරම් හානියක් වුණත් ඔහුට ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ ආයතන ප්‍රධානියාට. ඒ ලැජ්ජ බයත් නැති වෙලා අකාර්යක්ෂම වෙලා. ඒ අතර මේව ඇතුලේ මාෆියාවල් බලවත් වෙලා. අනික් අය නිහඬව ඉන්නවා. දැන් විදුලි බල මණ්ඩලය ගත්තොත් එහෙනම් මේ ඩීසල් මාෆියාව කියන එක සත්‍යයක් කියන එක සක්සුදක්සේ පැහැදිලි. ඒ කියන්නේ මේ සූර්ය බලශක්ති ප්‍රමාණය වර්ධනය කරගන්න දැන් ආණ්ඩුව 70%ක් කියනවා මේ පුනර්ජනන බලශක්තිය. අපි 70 නෙවෙයි දැන් අපි ඉන්නේ බොහොම අඩු ප්‍රමාණයේ ජල විදුලිය 40%ක් විතර, සූර්ය බලශක්තිය 5%ක් විතර. ඉතාලම අඩු මට්ටමක. ඒතකොට යම් දැනුම්වත් කියලා කියන නිලධාරියෝ සරල විදහාසර කාරණයක් දෙනවා. මේ පද්ධතියේ ස්ථායීතාවය. මේක හින්දා මේක කරන්න බෑ කියලා පොදු මතයක් ඉදිරිපත් කරනවා. හැබැයි මෙතුමාගේ මතයේ බින්දා. ඔය මහාචාර්යවරයෙකුට මම නම කියන්නේ නැහැ. එතුමා ලැජ්ජා වෙන්න ඕනේ මහාචාර්යකමටත්. මෙගාවොට් 50කට වඩා ධාරිතාව සෝලා බලයෙන් ඉහළට යන්න ගියොත් පද්ධතිය කඩා වැටෙනවා. හැබැයි මෙතුමා සුනිත්‍ය බලාධිකාරියේ සභාපතිතුමා එළියට මට මතක විදිහට මේ 200 ගාණක් 270ක් දක්වා වර්ධනය කරලා තිබුණා. එහෙනම් අර මහාචාර්යතුමා එක්ක විශ්වවිද්‍යාලයෙන් අස් වෙන්න ඕන නැත්නම් එතුමා විදුලි බල මණ්ඩලයේ සභාපති වෙලාද කොහෙද හිටියා. හරි. එතකොට මේවා නිකන් සරලව මේ මොනවාරි අවුරුදු 20 ගානක් තිස්සේ නෝට් එකක් කටපාඩම් කරලා හරි කියපු දේවල් එක්ක ලෝකයේ මේ පද්ධතිය ස්ථායීකරණය කරන විදිය උපදෙස් ගන්න පුළුවන්. ජර්මනිය වගේ රටවල් වල රිනියුවබල් එනර්ජි 150කට වැඩිය තියෙනවා. උන් පද්ධතිය ස්ථායීකරණ විදිය ඇහුවොත් අපිට ඉතා අඩු මුදලකට එහෙම නැත්නම් නොමිලේ හරි ඒක ගන්න පුළුවන්. මේ ඉන්න උන්නහැලට තේරෙන්නේ නැත්තම්. ඒ තාක්ෂණික දැනුම නැත්තම්. හැබැයි එහෙම කරන්නේ නැහැ. මේ පද්ධතිය කතන්දරේ දාලා ඒක නොකර ඉන්නවා. ඊට අමතරව ඇයි මේක කල් දාන්න ඩීසල් අධික මිලට රුපියල් 50ට වගේ ඩීසල් මිල දී ගන්න අවස්ථාව නිර්මාණය වෙනවා. එතකොට ඒකෙන් විශාල කොමිස් එකක් දීලා මේ නඩත්තු කරන පිරිසක් ඉන්නවා මේ විදුලි බල මණ්ඩලය ඇතුලේ. ඒකට තමයි ඩීසල් මාෆියාව කියලා කියන්නේ. එතකොට මේ හැමෝම නෙමෙයි මේ 90ක් මේ නිලධාරීන් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ 14ක් දෙනෙක් මේ වැඩේ කරනවා. අනික් අය නිහඬව ඒකට තාක්ෂණිකවත් වෙනත් නොදන්නා කම හින්දා ධෛර්යය නැති කම හින්දා ඒකට මේක පවත්වාගෙන යනවා. දැන් මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කියනවා ඇමතිවරයා කියනවා සූර්ය බලශක්ති
මෙගවෝට් 100කට ආසන්න ප්‍රමාණයක් දැන් වහලවල් වල සවි කරලා ඒක විදුලි බල මණ්ඩලයේ ඒ සම්බන්ධය දෙන්නේ නැහැ. ඒක හිතන්න. මේ අධික පරිභෝජන වෙලාවේ මෙගවෝට් 100ක 200ක තියනවා කියන්නේ විශාල සහනයක්. ඒතර ඩීසල් වලින් මේක මේ ගන්න අවශ්‍ය නැහැ අධික මිලට. ඩීසල් ප්‍රශ්නෙට මුහුණ දෙන්නත් හැකියාව ලැබෙනවා. හැබැයි ඒක කරන්නේ නැහැ. ඇමතිවරයා කියනවා ඒතර ඇමතිවරයාත් ලැජ්ජ වෙන්න ඕනේ. ඒක ඇමතිවරයාට උත්තර හොයන්න බැරි මාෆියා එකක් මේක ඇතුලේ තියෙනවා. එතකොට මේක ඇතුලේ සූක්ෂම ක්‍රමවේද. දැන් හිතන්න මහා පරිමාණ සූල්‍ය බල ශක්තිය වලට ටෙන්ඩර් කැඳවනවා. ඒවා ටෙන්ඩර් කැඳවලා කරන ඒවා නෙමෙයි. ඒවා මිල නිශ්චිතව ආකර්ශනීය මිලක් නියම කරන්න ඕන. මිල සූත්‍රයක් හදන්න පුළුවන්. ඒවා සරල දේවල්. ඒවා මේ අපි වගේ මිනිස්සු මේ ඉංජිනේරුවන්ට උගන්වන්න යන්න ඕනේ නැහැ. සාමාන්‍ය පරිපාලනය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට කියන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මම උදාහරණයක් කියන්නේ දැන් මේගොල්ලෝ ටෙන්ඩර් දාපුවම රුපියල් 10ට 15ට මේවා කරන්න බෑ. සමහර මිනිස්සු මේ ටෙන්ඩර් ගන්නෙම නම් දාලා ගන්නවා. ගන්නෙ මොකටද? ගත්තම ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාව යාට දෙනවා. එතකොට පොඩි මිනිස්සු කාටවත් ආයේ සූර්ය බල ශක්තිය මේ ප්‍රදේශයේ කරන්න බෑ. එතකොට අර කියන ඩීසල් ගේම් එක ඩීසල් බලාගාර වලින් මෙලදී ගැනීම මාෆියා එකේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඒතර කරන්න බැරි විදියට මහා පරිමාණ ටෙන්ඩර් දාලා ඒවට දෙනවා. දීලා ධාරිතාව ඒගොල්ලන්ට දෙනවා. එතකොට පොඩි උන්ටත් කරන්න බෑ. කොහොමද ලස්සන වැඩේනේ. හැබැයි ඒකද කරන්න ඕන. කරන්න ඕන මොනවද? හයිඩ්‍රෝ මේ කුඩා ජල විදුලි නම් ඒකේ වියදම ගණනය කරන්න පුළුවන්. එහෙනම් කුඩා ජල විදුලි බලාගාරයකට යුනිට් එකකට ගෙවන රේට් එක මේකයි කියලා ආණ්ඩුවට තීරණය කරන්න පුළුවන්. සූර්ය බල ශක්ති මහා පරිමාණ කීයද වහලවල් වල නිවෙස් වල තියෙන එකට කීයද ගෙවන්න පුළුවන්. ඒ රේට් එක කියන්න පුළුවන්. ඒක ටෙන්ඩර් දාන්න අවශ්‍ය නැහැ. දැන් නිවාස වල නම් ටෙන්ඩර් දාලා රේට් එක කියලා තියෙනවා. මේ මහා පරිමාණ තමයි ටෙන්ඩර් දාලා මේ බොරුව කරන්නේ. හරි. එතකොට ඩැන්ඩ්රු පවා හරි ඒ කියන්නේ මේ ජෛව ස්කන්ධ වලින් දහනය කරලා කුණු දහනය කරලා හරි ඒකට වැඩිපුර ගෙවන්න ඕන. ඒක රටට වාසිදායක දෙයක්. එතකොට මේ රේට් එක තීරණය කරත හැකි. මෙන්න අපේ රේට් එක එන්න මේ ගානට කරන්න. එතකොට ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම රාජ්‍ය භාගය තියෙන්න ඕන. මොකටද රාජ්‍ය භාගය? මම නූරේලිය නම් මට සූර්ය බලය හම්බෙන්නේ නැහැ. හැබැයි මේ රටට වැටෙන සූර්ය බලය මේ රටේ පුරවැසියෝ ඔක්කොටම අයිති. මේ ජල විදුලියේ ජල පහරෙන් විදුලිය නිපදවද්දී ජලයේ අයිතිය සියලු දෙනාට අයිති. ඒ නිසා මේ ගෙවන මුදල ඇතුලේ රාජ්‍ය භාගය තියෙන්න ඕන. රාජ්‍ය භාගය මොකටද? රාජ්‍ය භාගය එකතු වුණාම අර මුදලක ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ ධාරිතාව නැහැ කියලා කියන ගොන් කතාවලට ධාරිතාව වැඩි කරන්න. ඒ මුදල භාවිතා කරතයි. ඒ වෙනත් සම්බන්ධතා දෙන්න අවශ්‍ය උපකරණ නැහැ කියනවනම් ඒවා ආනයනය කරන්න පුළුවන්. එතකොට වෙනත් ධාරිතාව වැඩි කරන්න 2 phase 3 phase කරන්න ඕන නම් ඒකට වියදම මේ අර මුදලෙන් දරන්න පුළුවන්. එතකොට මේවා එකක්වත් කරන්නේ නැහැ. මේ බබ්බු නෙවෙයිනේ. දැන් අපි වගේ සාමාන්‍ය පුරවැසියන්ටත් මේවා කියන්න පුළුවන් නම් ඇයි මේ මහා නිලධාරීන්ට මේවා තේරුම් ගන්න බැරි? මේවා ලෝකේ කරන දේවල්. මෙතුමන්ලා වගේ අය නිර්දේශ කරපු දේවල්. කරන්නේ නැහැ. ඒතර මේ දේශපාලඥයෝ කියන ඇමතිලා කියන අයට මේ වගේ මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නැහැ. අගමුල තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර ස්විච් එක දාන්න කනුවට නැගලා කනුවේ ලිස්සලා වැටෙනවා. එතකොට එයා අයින් කරලා වෙන එකක් දානවා. එයාට බය නම් තව එකක් දාලා බලනවා. මේක මෙහෙම යනවා. අර යන දුෂ්ට ක්‍රියාවලිය සේම දිගට පවතිනවා. මොන අභියෝගය කරත් ඒවට ප්‍රතිඋත්තර බඳින්නෙත් නැහැ. ඒක නිවැරදි කරගන්නෙත් නැහැ. ඒතර මේ විශාල විදුලිය ඇතුලේ ඩීසල් මාෆියාවක් තියෙනවා විදුලි බල මණ්ඩලය ඇතුලේ. ඒකේ ක්‍රියාවලිය හරහා මේ අර්බුදය 3-4 ගුණයකින් උත්සන්න වෙලා තියෙන්නේ. අර දීර්ඝකාලීනව ආපු අර්බුදේ ඩොලර් අර්බුදය අධිපුර පරිභෝජනවාදී ඉන්ධන භාවිතය ඒකේ තියෙන වැරදි ටිකේ ඔක්කොම අස්සේ මෙන්න මේ දුෂ්ට මේ මාෆියා එකේ වැඩේ නිසා තව අර්බුදය තීව්‍ර වෙලා තියෙන්නේ. දැන් මේකේදී ඔබතුමා කියන කාරණේ ඉතා වැදගත් වෙයි කියලා මම හිතනවා. දැන් මේ පිටපත මේකේ යට තියෙන මේ මතු පිටින් ජනතාවට මාධ්‍ය ඔස්සේ දකින ඒ රූපරාමු ඇතුලේ තියෙන කතාව එන්නේ නැහැ. ඒවා සංවාදයට ගන්න හිතලවත් නැහැ කියලා අපිට හිතෙනවා. තාම පටන් ගන්නවත් නැහැ ඒවා. සහායක සංවාදයට ගන්න ඒ පිළිබඳ කිසියම් දේශපාලනිකව සොයා බැලීමක්, විභාග කිරීමක්, විනිශ්චයක් අවශ්‍යයි. ඒකට විනිශ්චය කරන්න කෙනෙක් නැත්නම් ඒකට සාමාන්‍ය පක්ෂ ඒ තරම් ගැඹුරට යන්නෙත් නැත්නම් සහ වෙනත් බලවේග වෘත්තීය සමිති මේවා ගන්නෙත් නැත්නම් ඉතින් ජනතාවට මේවා එළි වෙන්නේ නැහැ. අතර මේ නිසා තමයි අපි ටිකක් ඒ වගකීම ඉටු කරන්නේ. කීර්ති මහත්මයා දැන් අපි දීර්ඝකාලීනව පීඩාවට පත්වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ ජාතික විදුලි බල පද්ධතිය කියන එක දුප්පත් වීම. මේක දුප්පත් වෙන හැම වෙලාවෙම එහි තියෙන විපාකය එහි තියෙන ප්‍රතිවිපාකය පහළ ජනතාවට එනවා. හැබැයි දැන් ඒට සාපේක්ෂව විදුලි පාරිභෝගිකයන් වැඩි වෙලා තියෙනවා.
ඊට කර්මාන්ත වැඩි වෙලා තියෙනවා. නිවාස සංකීර්ණ ඉදි වෙලා තියෙනවා. ඒවට පාවිච්චි කරන විද්‍යුත් උපකරණ වැඩි වෙලා තියෙනවා. මේ නිසා ඒක පුද්ගල දෛනික විදුලි පරිභෝජනයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් අපි මිනිස්සුන්ට කන්න පුළුවන් ආහාර එහෙම වෙන්නේ නැහැනේ. හාල් සේරුවක බත් කාපු කෙනා සේරු දෙකක් කන්නේ නැහැනේ. පවුලක්. ඒක දැන් ඒකට මේවා දකින්නේ නැද්ද? මේවා දැක්කේ නැද්ද ඔබතුමාලා? එයි මේවට විසඳුම් හෙව්වේ නැත්තේ? ඇත්තටම මේ ගමගේ මැතිතුමා මේ සියලු දේට පහසු විසඳුම් තියෙනවා. ඒක එකම දේ තමයි මේකේ ඒවා කරන අයට ඒක අවශ්‍යතාවය හිදිනවාද කියන ප්‍රශ්නේ තමයි මෙතන උද්ගත වෙන්නේ. මොකද උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ලංකාවේ දැන් අපි කතා කරනවා මේ ජල විදුලි ධාරිතාවයේ උපරිමයට ගිහිල්ලයි කියලා. ඒක ඇත්තටම එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ අපි බොහොම සරලව අපි කියනවා මේ මෙතෙක්කල් අපි මේ කියන්නේ මේජර් හයිඩ්‍රෝ කියන්නේ රජයට අදාළ ওই ලොකු මෙගාවට් 200 ඒ වගේ පවර් ප්ලාන්ට්ස් නේ. ඒවා මහවැලි ව්‍යාපෘතියට සෑහෙන දෙයක් කළා. තව ව්‍යාපෘති කීපයක් කරා. ඒවැ ධාරිතාවය 80%ක 85%කට ගිහිල්ලා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අනිත් සියලුම ජල විදුලි බලාගාර ගත්තාම මොකද මම සුනිත් බල ශක්තිකාරියේ ඉන්න කාලේ මම ඊටාත්ම වෙහෙස වුණා මහන්සි වුණා. තව මෙගාවට් 300ක් 400ක් විතර ලේසියෙන් දෙන්න පුළුවන් මිනිස්සු ඉල්ලලා තියෙන රජයට 7-5ක් වීදන් නොවන මිනි හයිඩ්‍රෝ තියෙනවා. ඒවට එකක්වත් කනෙක්ෂන් දෙන්නේ නැහැ. එතකොට ඒ වගේම අපි මේ කතා කරන්නේ හයි හෙඩ් ඒවා ගැන. ඒක බොහොම පහසුවෙන් අඩු වියදමින් කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඊට අමතරව තව තියෙනවා මෙගාවට් මගේ දැනුම හැටියට නම් බොහොම සිම්පල් කැල්කියුලේෂන්ස් කරාම අපේ 10 පන්ති ෆිසික්ස් වලින් ගන්න කැල්කියුලේෂන්ස් ටික කළාම අපිට පුළුවන් තව මෙගාවට් 800ක් 1000ක් විතර තියෙන ඩී කැනල් වලද අනික්ව තියෙන මහවැලි කැනල්ස් අරෝමේවා ටික ගත්තාම ලෝ හෙඩ් පවර් ප්ලාන්ට්ස් සෑහෙන ප්‍රමාණයක් දාන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම මේ රටේ අතිශය විදිහටම සල්ලි ඉතුරු වෙන දේවල් මේ එකක්වත් මේ පිටරටට සල්ලි යන ලොකුවට ගලා යන දේවල් නෙමෙයි. මේ අපේ ඉංජිනේරු සංගම් වල කට්ටිය ඉන්නවා. ලෝකේ තාක්ෂණය තියෙනවා ඉන්ටර්නෙට් එකට කියලා බැලුවාම මෙහෙ ගෙනහල්ලා ඒක හැදුව හැකි. අපිට මෙහෙ ඩෙවලොප් කර හැකි. මේකේ නර්ඩ් එකට කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන්. හැබැයි ඒ මොන දේ කරත් ඒකට අවසාන වශයෙන් කනෙක්ෂන් එක දෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි දැන් ඒ වගේ එකක් ඇත්තටම CB එකටනේ ඒක විකුණන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට වැඩිපුර සල්ලි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකේ අනිත් දියුණු රටවල් වගේ ඩෙවලොප්මන්ට් බැංක්ස් තියෙන්න ඕනේ. අපිට කියන්න හරි ඕගොල්ලෝ කර්මාන්තශාලා එතන දාන්න. ඕගොල්ලන්ට අපි මෙතන ණයක් දෙනවා. ඔයා මෙතන පවර් ප්ලාන්ට් එක තියෙන තැන ගිහිල්ලා කර්මාන්තශාලාවක් දාලා ඒකෙන් උත්පාදනය කරන්න. එහෙම ලොන්ග් ටර්ම් ප්ලෑන්ස් තියෙනවා ලංකාවේ ඒක කරන්නත් පුළුවන්. එතකොට CB එකක් අවශ්‍යත් නැහැ ඇත්තටම. හැබැයි අපි හැම මොහොතකම මෙතෙක්කල් බැලුවේ CB එක ආරක්ෂා කරගෙන මේ ගමන යන්නේ කියලා. මොකද CB එක මේ ලංකාවට තිබිය යුතු ආයතනයක් හැටියට අපි දකින්න නිසා. දැන් මම වෙන විදිහකින් අහුවොත් දැන් ඔබතුමාලා පැහැදිලිව දන්නවා දැන් පහුගිය කාලේ ඇතැම් ජල විදුලි විශේෂයෙන් විදුලි බලාගාර මේ නොරොච්චෝලේ වගේ ඉදි වෙනකොට තා විදුලි බලාගාර වගේ ඉදි වෙන්න හදනකොට දැන් ලොකු විරෝධයකුත් ආවා. හැබැයි එකක්වත් නොසලකා විකල්ප නොතකා එතෙන්ටම තල්ලු වෙනවනේ. ඒතර අපිට හිතෙනවා එක්ක මේක හිතාමතා කරනවා නැත්නම් ඔබතුමන්ලා වගේ ඉංජිනේරුවෝ සහ විද්‍යුතුන් මේක හරියට පැහැදිලි කරලා දෙන්නේ නැහැ මේක කරන්න කියලා. දැන් මොකක්ද ඒකෙන් හරි නෑ දැන් හයිඩ්‍රෝ පාවර් වලදී අපි තව ගෙනාපු සංකල්පයක් තමයි ගමගේ මැතිතුමා මේක රජයක් විසින් වරද්දාගත්ත දෙයක් තමයි. ඒක මම නම් හිතන්නේ ඔපෙක් එක වගේ ආයතන මූලික වෙලා කරපු දෙයක් කියලා. උදාහරණයක් ඇටියට සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ කැච්මන්ට් එක නැති කරපු එක. අපේ මේජර් හයිඩ්‍රෝ ටික එනකොට අපි අතිවිශාල විදිහට පයිනස් වගාව කරලා තියෙනවා යුකලිප්ටස් වගාව කරලා තියෙනවා. හැබැයි අපේ අර නියම ජල පෝෂිත තිබිච්ච ඒ රජ කාලේ ඉඳලා තිබිච්ච ඒ කැලෑවල් ටික කපලා තියෙනවා. එතකොට අපි වහපු ගමන් පහුවෙදා ඉඳලා දැන් ඔබතුමාලා දකින්න ඇති පහුගිය කාලවල වල දිගටම වැස්සනේ. මාස 6-7 එක දිගටම වැස්සා. එතකොට වැව් ටික ඔක්කොම වැව්වම ඔක්කොම පිරලා වාන් දැම්මා. හැබැයි අපි සති 3ක් යනකොට ඊට පස්සේ වතුර බින්දුවක් නැහැ කියනවා. එතකොට එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අපිට ඒක හරියටම මේ පිටරටින් අපි නැව් පිටින් ඩීසල් ගෙනහලා ඉවරලා ඊට පස්සේ මේ කරාමයක් කරලා ඉවරලා ඒක මූදට අපහුව යන්න ඇරියා වගේ වැඩක් කියනකොට අයියෝ නැව් ටික ගෙනහලා තිබුණා. ඒ වුණාට දැන් බලනකොට නැව් වල මේ ඩීසල් ටික ලීක් වෙලා. ඊට හපාන් මේ මෝඩ ක්‍රියාවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. කවුරුවක්වත් මම ඇත්තටම ගෝඨාභය මහත්තයාට ප්‍රසන්ටේෂන් එක කරනකොට වියත්මගේ මම ඒක කරා. ඒ අවස්ථාවේ මම කිව්වේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනයි කියලා මේ හයිඩ්‍රෝ පවර්
තියෙන ටිකේ ඒක අයිති ඇත්තට මහවැලිය අධිකාරියට ඒ ජලයේ අයිතිය තියෙන්නේ. මම මහවැලිය අධිකාරියට කිව්වා ඕගොල්ලෝ මේට වැඩි පරිස්සම් කරගන්න ඕගොල්ලෝ මේක හරියට කළමනාකරණය කරනකොට සස්ටේනබල් එනර්ජි ඔතොරිටි ඒක ඇවිල්ලා සුනිත්‍ය බලය නිසා හරියට සස්ටේනබල් එනර්ජි ඔතොරිටිකට අවශ්‍ය වපසරි තියෙන්න ඕන දෙයක් තමයි ඒක. හැබැයි ඒක අපි කවදාවත් අපිට ඒ බලය දුන්නේ නැහැ. ඒක දුන්නා නම් අපිට පුළුවන් හොඳ software දාලා ඒ ගේට්ටුවක් අරිනවා නම් කොච්චර වෙලාවක්ද අරින්නේ? ඇයි මෙච්චර වතුර අරින්නේ? මොකද දැන් අපිට දැන් සාමාන්‍ය හයිඩ්‍රෝ පවර් ජෙනරේෂන් එකට තියෙන්නේ මුලින්ම බීමට ජලය, ගොවිතැනට ජලය, ඊළඟට තමයි හයිඩ්‍රෝ පවර් ජෙනරේෂන් වලට ජලය නීති අනුකූලව බහුකාර්ය කියලා තියෙන්නේ. ඔව්. එතකොට කතාව තියෙන්නේ. ඔව් තියෙන්නේ. එතකොට ඒක හරියට කල්පනාකරණය කරනවා නම් අදත් කිසිම ආකාරයෙන් කල්පනාකරණය කරන්නේ නැහැ. කවුද ඒකට වග කිය යුතු නිලධාරියා කියලා අහුවොත් මේ වටිනා මේ ඩොලර් කෝටි ගාණක් වෙනුවට මේ වතුර ටික එළියට යවන්න මම හිතන්නේ කවුරක්වත් රජය දන්නවයි කියලා කවුද මේකට අදාළ නිලධාරියා කියලා. ඒක කවුරක්වත් හොයන්නෙත් නැහැ. නේද? ඒ සම්බන්ධව එතකොට මෙච්චර වියදම් කළ ඩීසල් ගහනවා නම් එච්චර සල්ලි නාස්ති කරනවා නම් ඇයි මනුස්සයෙක් ඒකට ඔබ්මන් කෙනෙක් දාන්න බැරි මේ ජලය කොහොමද මේ අරින්නේ කියලා හරි සිස්ටම් එකක් හදන්නේ. මේ හැමදේම අපි දැනුවත් කරා. ඔබතුමා අපිට චෝදනා කරනවානේ අපි එහෙමද වෙලා අපි මේ හැමදේම ප්ලෑන් කරලා තමයි කරේ. මම ඉන්දියාවටත් ඉන්දියාවටත් මේකෙන් කරන්ට් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා ලොකු මත ප්‍රචාරය කරන්නේ. අදේවා මඩ විදුලි බලා පිරලානේ තියෙන්නේ. දැන් ඇත්තටම රොන් මඩ වලින් පිරලා බැලුව බැලමට මතු පිට අඟලක් විතර වතුර තියෙනවා. දැන් එහාට මේක මඩ වලින් මම කියන්නේ මේ ඉදිකිරීමේ හිතුවක්කාරද නැද්ද? පරිසර විරෝධීද නැද්ද කියන කාරණා වෙනම කතා කරනවා. මේ ප්‍රශ්නේ ටිකක් පිට යනවා. එහෙම කතා කරන්න ගියොත් නමුත් හැබැයි ඓතිහාසිකව මේ කරපු දේවල් ඇතුලේ මේ ප්‍රශ්නේ තිරසාරව විසඳලා නැහැ කියලා කාරණේ තමයි පේන්නේ. 066 22 83 69 කෙනෙක් ඉන්නවයි බොන්? ආයිබොන් මං කොත්මලින් වසන්ත කතා කරන්නේ. ඔව් වසන්ත මහත්මයා ආයිබොන්. මට මේ කාරණා තුනක් තියෙනවා කියන්නේ. ඔව්. එක තමයි මේ අර ඔතන දැන් මහත්යෙකුත් කිව්වා මේ සෝලාර් පද්ධතිය මම මගේ ගෙදර මං සෝලාර් වලින් යූස් කරන එක්කෙනෙක්. හරි එනකොට මේ සෝලාර් ඒ වෙදී මම දැකපු දෙයක් තමයි සෝලාර් වලින් රජයට කරන්ට් එක දෙන්න බලාපොරොත්තු වෙන අයට කරන්ට් එක දෙන්න අවස්ථාවක් නොලැබී. හරි දෙක තමයි දැන් මැතියමිති කෙනෙක් මට වුණා කියනවා මේ රජයේ ආයතන වල සෝලාර් පද්ධතිය ඇති කරන්න ඕනේ කියලා. ඇත්තෙන්ම මම දන්න හැටියට මේ දැන් අපේ ප්‍රදේශයේ රජයේ ආයතන වල සෝලාර් පද්ධතිය තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක්කෝ ඒක ක්‍රියාත්මක කරන්න එතන ට්‍රේනින් සම්බන්ධව හරි ඒ දැනුවත් කිරීමක් කරලා නැහැ. ඊළඟේ කාරණේ තමයි අද රජයේ මම දැකලා තියෙනවා මේ දවස්වල මේ පුඩු තරම්ම නම් එක එක ආයතන වලට. ඒ වෙනුවෙන් සමුදිලාභියෙකුටවත් තෝරගෙන ගෙදරකට සෝලාර් පොඩි පැනල් එකක් බැටරියක් බල්බ් 4ක් වගේ දෙයක් ලබා දුන්නා නම් ඒගොල්ලොන්ගේ සමුද්‍රයෙන් හරි කපන විදිහට ක්‍රමයක් යොදාගත්තා නම් මම යෝජනා කරන හොඳයි කියලා. ඔව් බොහොම ස්තුතියි. හොඳ යෝජනාවක්. බොහෝ වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. Tamanට අවශ්‍ය ආහාර ටික හදාගන්න තමන්ගේ ඉඩකඩ ඇතුලේ. හැබැයි හැම ගෙදරකම අවු වැටෙනවා කියලා අපි අමතක කළා. ඒ සූර්යාලෝකය ගහකොළ වලට වැටුණු ආහාර හැදෙනවා වගේම ඒ සූර්යාලෝකයේ තව වෙන විදුලි බලය හැදීමේ හැකියාවක් තියෙනවා. ඒකට අදාළ උපකරණ අපේ වහලා තිබුණා නම් ඉතින් ඇත්තට මේවා හරි සරල කතා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේවා පිළිබඳව අවංක චේතනාවකින් සද්භාවයෙන් මේ ජනතාවගේ ප්‍රශ්න දිහා බැලුවද ජනතාව දුකටපත් වෙලා වැටිලා ඉන්නකොට තමයි මේ අපි දැන් විග්‍රහ කරන්නේ මේ වැටුනේ මේ හින්දා කියලා. හැබැයි වැටෙන්න කලින් අපිට මේවා හදන්න තිබුණා ඉඩකඩ අනන්තවත්. හැබැයි දැන් අපිට මේක කොතනින්ද කරන්න පුළුවන් කියලා බලමු. ඔබ එක්කනේ ඉන්නද සජීවී සංවාදයේ සමග අපි කාලය ඇවිල්ලා තවත් විරාමයකට යන්න රැඳෙන්න අප සමග අපි කතා කරමින් ඉන්නේ තෙල් විදුලි හා දේශපාලන අර්බුද පිළිබඳව. මේ සියලු දේවල් මැද්දේ දැන් ආණ්ඩුවත් කිසියම් අර්බුදයකට ලක් වෙනවා යයි කියලා යම් කතා බහ තියෙනවා. ඒ ගැන කතා කරමු. අපි යනවා විරාමයට. ඔබවත දෙන්නත් සජීවී සංවාදයේ සමග එක්වන්නේ තෙල් විදුලි හා දේශපාලන අර්බුද පිළිබඳවයි අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් ජනතාවට මේ ක්‍රියාවලිය තේරෙන්නේ නැහැ. ඔවුන් මේ ශාස්ත්‍රීයව මේ සම්බන්ධව හදාරපු ඉගෙනගත්තු කණ්ඩායමක් නොවන්නට පුළුවන්. හැබැයි ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ ගෙදර විදුලි බල්බය නිවිලා ගියාම, තමන්ගේ විදුලි උපකරණය ක්‍රියාත්මක කරන්න බැරි වුණාම, තමන්ගේ දුක් විඳලා ගත්තු වාහනය යන්න බැරි වුණාම, කෘෂිකාර්මික නිෂ්පාදන ඒ කෘෂිකාර්මික බිමෙන් ගෙට ගන්නත් දැන් තෙල් ඕනේ. නිසා මේ මුළුමනින්ම අපේ තිබුණු අනිකුත් ශ්‍රම හැකියාව සියල්ලම අපි යන්ත්‍රෝපකරණ ඇතුළට විදුලි උපකරණ ඇතුළට ඇතුල් කරලා ඉවරයි. ඒකට අපි නිෂ්ක්‍රීය වෙලා අපි අක්‍රිය වෙලා
අපි වටේ තියෙන සියලු දේවල් සක්‍රිය වෙන්නේ විදුලියෙන් හෝ තෙල් වලින්. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේක අපූර්ව කතාවක් වගේ පෙවුනට මේක තමයි අපේ මුණ දෙන ඇත්ත. ඒ නිසා මිනිසුන්ට ගොයන් ටිකවත් කපා ගන්න මේක වේල ගන්න බෑ. ඒක ඔක්කොම කරන්නේ දැන් මේ යන්ත්‍රානුසාරයෙන්. ඒතකොට දැන් මෙන්න මේවා නියාමනය වුන්නේ නැද්ද? මේවා කළමනාකරණය කරලා එක්කෝ දැන් මීට සාපේක්ෂව මේ පැත්ත විශාල කරන්න ඕන. මේ පැත්ත නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න ඕන. ඒක හැකියාවක් නැහැ. එක් තැනකදී බලශක්ති මේ ලෝකයේ බලශක්ති පරිභෝජනයත් එක්ක අපි නිත්‍ය හිරවීමක් තියෙනවා. ඒ කියන්නේ මේ පොසිල් ඉන්ධන හරි මේ පොළොවෙන් ගන්නේව හරි මීට වඩා පාවිච්චි කරන්න බෑ. කොහොමද විකල්පයට යන්න වෙනවනේ. දැන් එදාට අපි මේක කතා කරන්නේ නැතුව හුස්ම හිරුණු තැනට වෙන්නේ නැතුව දැන් අපි දැන් කොහොමද දැන්වත් මේක තේරුම් ගනිමින් මේකට විසඳුම් ක්‍රියාවලියට යන්නේ කියලා කතා කරමුද? පැහැදිලි ගමගේ මෙතුමා විවේචන අපට එල්ල කරන්න පුළුවන් මෙතෙක් ආපු ගමන ගොන් තකතිරු ගමනක් කියලා පැහැදිලිනේ. දැන් මෙච්චර මේ සම්පත් තියෙන රටේ මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ ඒ නිසා. හැබැයි දැන් ඉස්සරහට අර්බුදය තව බරපතලයි. දැන් යුක්‍රේන අර්බුදෙත් එක්ක දැන් තෙල් 116ට නැගලා තියෙනවා. හරි තෙල් මිල තව ඉහළට යනවා. 80 විතර තිබුණ එක දැන් 116 120 විතර නගින්න පුළුවන්. ඒක ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවා. ඊළඟට අපේ අපනයන ආදායම් අඩු වෙනවා. දැන් අපි රුසියාවයි යුක්‍රේනයෙන් තමයි තිරුඟු පිටි වලින් 50% විතර ගේන්නේ. තේ වලින් 100ට මම හිතන්නේ 20ක් විතර අපනයනය කරන්නේ කළු තේ වලින් යුක්‍රේනට රුසියාවටයි. මේ ආදායම් අඩු වෙනවා. මේ අවුරුද්ද අවසන් වෙද්දී අපිට ගෙවන්න තියෙන ඔක්කොම ඩොලර් බිලියන 6.9ක්. හරි. දැන් බිලියනයක්වත් නැහැ අපේ සංචිත. රත්තරන් ටිකත් ඔක්කොම ටොන් 20 ගාණක් තිබුණ එක දැන් ටොන් 3 දක්වා රත්තරන්ුත් වික්කා. නිකොල්ලා මේ ඒවත් සල්ලි කරා ඩොලර් බවට පත් කරා. එතකොට දැන් විකුණන්න දෙයක් නැහැ. එතකොට ඊළඟ අවුරුද්දේ තවත් ඩොලර් බිලියන 4.5ක් විතර ගෙවන්න තියෙනවා. ඒතර මේ අර්බුදයේ සමනය වෙන ලකුණු නෙවෙයි තියෙන්නේ. මේ මහා ගිනි කන්දක් උඩ ඇතුලේ කුලල් කා ගැනීමෙන් ආණ්ඩුව ඇතුලේ අර්බුද ඇති කර ගැනීමෙන් බොහොම පුපුර කඩා වැටෙනවා. ලොකු ප්‍රකාශ කරමින් ඇමතිවරු පාර්ලිමේන්තුවේ මම නම් දැන් මේ පාර්ලිමේන්තුවේ කතා අහන්නෙම නැහැ. නිකන් ඇඟලේ රත් කරගන්න ඕනේ නැති නිසා ඒ මෝඩ කතා අහන එක සීමාවක් තියෙනවනේ. ඉතින් කොහොම හරි මේ අර්බුදයේ තරම ගැන කිසිදු වැටහීමක් නැතුව කටයුතු කරන්න. මේ අර්බුදයේ උස්සන්න වෙන්න නියමිතයි. හැබැයි විසඳෙනවා කියලා කියනවනේ. සතියක් ඇතුළත. කොහොමද එහෙම ඉතින් ඇලඩින්ගේ පාන තියෙන එක්කෙනෙක් ඉන්නවා නම් ආණ්ඩුව ඇතුලේ පුළුවන් වෙයි. මේ ඇලඩින්ගේ පාන තියා ඊටපන්ද මොකක්ද තියෙනා ඉන්නවද කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න හොයන විදිය තියෙන ප්‍රශ්න දැන් අර්බුද වර්ධනය කරගන්න එක කරන්නේ. මේ ආර්ථික අර්බුදයේ ASCII දැන් ආණ්ඩුව දේශපාලන අර්බුදත් නිර්මාණය කරගන්න ඕනේ. ඒතර මේක ඇතුලේ යම් කුමන්ත්‍රණ න්‍යාය හැම එකටම සරලව අපිට කියනවම නෙවෙයි මේ අර්බුදය වර්ධනය කරලා අපිව දනගස්සලා රටක් ලෙස මේ මහජනයා දැන් මේ මහජනයා ගමගමතුමා ලෝකේ විශාල වශයෙන් මනෝවිද්‍යාඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ කරු පර්යේෂණ තියෙනවා. මේ වගේ එදිනෙදා ජීවිතයේ මිනිස්සු මුහුණ දෙන කෑම වෙන්න පුළුවන් ඉන්ධන වෙන්න පුළුවන් මේ අර්බුදයේ විදුලිය මේක දැන් අපිටම තේරෙනවා මිනිසුන්ට තරහ යනවා හරියට. පොඩි පොලිමක ඉන්න ගමන් නිකන් නිලධාරීත් එක්ක රණ්ඩු කරගන්නවා. එකිනෙකා අතර රණ්ඩු කරගන්නවා. ෂෙඩ් එක ගාව රණ්ඩු කරගන්නවා. ඒතර මේ ආත්මාර්ථකාමී මිනිහෙක් හැදෙනවා මහා ප්‍රශ්නේ රට මුහුණ දෙන මහා අර්බුදේ හෙට මුහුණ දෙන්න තියෙන අර්බුදේ ගැන හිතන්නේ නැතුව අද අර්බුදේ වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිහෙක් හැදෙනවා. ඒතර මේ මිනිහා ඕන නරක දෙයකට පොළඹවන්න පුළුවන් පාරට බස්සන්න පුළුවන් ආණ්ඩු වට්ටවන්න පුළුවන් තමන්ට ඕන ආණ්ඩු ගෙනල්ලා පත් කරවන්න පුළුවන් ඕන දෙයක් කරවන්න තත්ත්වය නිර්මාණය වෙනවා. ගිවිසුම් අස්සම් කරවගන්න. දැන් ඉන්දියාවත් එක්ක දැන් අපි ගිවිසුම් 3ක් අස්සම් කරනවා. දැන් ඉන්දියාවේ පත්‍ර වාර්තා කරනවා ඇමරිකාවත් එක්ක අස්සම් කර වගේ ඇක්සා සෝෆා ගිවිසුම් දෙකකුත් ඒගොල්ලෝ සකස් කරමින් ඉන්නවා. දැන් මෝඩි ජනාධිපති එනවා මෙහාට. අපිට ණය දෙනවා පාවෙන නාවික තටාංගනයක් මේ ගන්න. හැබැයි අපි ණයට ගන්නේ. ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ අවසානයේ ඉන්දියාවට. මේ ඉන්දු පැසිෆික් සාගරයේ සාගර ආවේක්ෂණ ක්‍රියාවලිය ඔවුන් අපි ලව්වා ඔවුන්ගේ ණයට ඔවුන් අපිට ඩොලර් මිලියන 1000ක් දීලා අපි ඒකෙන් මිලදී ගත්තම හැබැයි ඒක අවසාන දේශපාලන සහ යුදමය වාසිය යන්නේ ඉන්දියාවට. දැන් අපිට ඒක කරන්න වෙලා තියෙනවා. ඇයි ඒ? ඒගොල්ලෝ තමයි අපිට දැන් ණය දීලා තියෙන්නේ. ඩොලර් බිලියන 2.4ක් ණයට දුන්නා. ඒතකොට ණයට දෙන මිනිහා කියන දේ බලවතා කියන දේ කරන්න වෙනවා. ඒතර 13 වෙනි ආණ්ඩුක්‍රම සංස්ථා මේ සංශෝධනයේ බලාත්මක කරපන් කියලා ඊළඟට කිව්වම ඒකත් කරන්න උත්සාහයක් කරේ ඒක කරන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් උත්සාහයක් කරේ ගන්න වෙනවා. MCC අස්සම් කරපන් ඒ ඩොලර් මිලියන 500 ගන්න පුළුවන් කිව්වොත්
ඔය සෙඩ්ඩෙක් ගාව කෑගහන මිනිස්සුම් පාරට බැහලා කියයි අපි එපාකෝත් අපිට ගහයි මේ ඩොලර් 500ක් ගන්න තියෙනවා මේ යක්කෝ මේක ගන්න එපා කියනවා MCC අස්සම් කරන්න එපා කියනවා. ඒතකොට MCC අස්සම් කරපන් කියලා පාරේ බහින මිනිස්සු ටිකක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒතකොට මේ අර්බුදය එහෙම දිගටම මම කව දැන් අර මහාචාර්යතුමා අපේ ධර්මදාස මැතිතුමා මම කිය ලෝක ප්‍රසිද්ධ මහාචාර්යතුමෙක් එතුමා 90 අවුරුද්දේ මේ රටේ එතුමා මේ පත්තරයකට ලියලා තිබ්බා ද අයිලන්ඩ් පුවත්පතේ එතුමා 90 අවුරුද්දේ මෙහි සම්මන්ත්‍රණයක් කරාම විදුබල මණ්ඩලය ඇවිල්ලා කියන්නේ ගල් ලංගුරු වෙන මොකුත් අපිට විකල්පයක් නැහැ කියලා. ඒතර අවුරුදු 30කට පස්සේ ඒකම කියන විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙන විද්‍යාඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කියනවා දැන් සාම්පූර් බලාගාලේ හදුවා නම් මේ ප්‍රශ්නේ නැහැ. මේ සුනිත්‍ය බල කතන්දරේ ඒක අදාළ නැහැ ඒගොල්ලන්ට. සාම්පූර් ඉතින් ඒගොල්ලෝ ඉන්දියාවේ ඒජන්තලාද කියන එක. සාම්පූර් කියන්නේ හම්බන්තොට මේ තිරිකුණමල වරායේ ජනේලය කියලා කියන්නේ. යුදමය මර්මස්ථානය. ඒතර වරායේ තෙල් පොම්ප කරන එකත් ඉන්දියාවට දීලා ටැංකිට් පද්ධතියත් ඉන්දියාවට දීලා දැන් කියනවා සාම්පූර් බලාගාරෙත් හදමු කියලා එතන. හරි. ඊළඟට ආයි මේ නොරොච්චෝලේ බලාගාරේ 4 වෙනි අදියර හදමු. ගල්ලංගුරු වලට යමු වෙන විකල්ප නැහැ ඔය සූර්ය බලව කේමල් කරන්න බෑ කියලා කියන උපදේශකයෝ අද ඒක ඇතුලේ ඉන්නවා. හරි. 90 කියපු දේම අදත් කියනවා අවුරුදු 30කට පස්සේ. මේ විද්‍යුතුන් ඒවා කරලා පෙන්නලා තියෙනවා. පෙන්නලා තීදිත් බෑ කියනවා. 50ට වඩා බෑ කියද්දි 274ක් කරලා පෙන්නනවා. දැන් 400ට අවිල්ලා තියෙනවා. ඒක 500 600 කරන්න බෑ අපෝ එම කරොත් මේක කඩා වැටෙනවා. කියලා ඒක අදත් කියන මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් මෙතුමාට ඒ බලය නැතිඳ හඬ නැතිඳ මේ වගේ තැනක තමයි මේවා කතා කරන්නේ ප්‍රධාන පෙළේ මාධ්‍යවල මේවා කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ බොරුව කරමින් රවට්ටමින් යහතින් වැජබෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඇමතිවරුත් අන්දන ජනාධිපතිත් අන්දගෙන මේ ක්‍රියාවලිය යනවා. මේක එන්න එන්න බරපතල වෙනවා. මම කිව්වේ දැන් ණය ගෙවන්න තියෙන ප්‍රමාණය. හරි විදේශ ආදායම් දැන් අපේ විදේශ ප්‍රේෂණ කියන්නේ අපේ සේවකයෝ එවන මුදල 60%කින් අඩු වෙලා තියෙනවා. මේ කළු වෙළඳ පොළ නිසා. එයාට දොස් කියන්න බෑ. ඒ අය ගෙදරට එවන මුදල වැඩිපුර මුදලක් හම්බ වෙන විදිහට තමයි මුදල එවන්නේ. ඒතර කළු වෙළඳ පොළ පාලනය කරන්න අවශ්‍ය තාක්ෂණික ක්‍රියාමාර්ග එකක්වත් ගන්නෙ නැහැ. ඒව ගන්නෙ නැහැ. ඒතර දීර්ඝ කාලෙ අපි දැන් තව අවුරුදු 3-4කට 5කට හිතන්නේ. මේ ණය ගෙවන්න තව අවුරුදු 3ක් තියෙනවනේ 4.5 4.5 ගෙවන්න. ඒතර එහෙනම් හිතන්න මේ යුද හමුදාව මැදිහත් කරගෙන මේ අපේ වෘත්තීය අධ්‍යාපන ජාලය මැදිහත් කරගෙන අපේ ලෝකයේ වෘත්තීය මේ තාක්ෂණික ශිල්පීන්ගේ අවශ්‍යතාවය ගැන සමීක්ෂණයක් කරලා ඒවා අපේ රටේ ඉන්න මිනිස්සුම දන්නවා ඒවා විදේශගත ශ්‍රී ලාංකිකයේ සංවිධාන දන්නවා මේ රටේ මෙච්චර වේකන්සිස් තියෙනවා මේ රටේ මෙච්චර වේකන්සිස් තියෙනවා. ඒතර මේ ගෘහ සේවිකාව හැටියට කියලා සොච්චම් පඩියකට යනවා වෙනුවට හමුදාවේ නිලධාරීන් පුහුණු කරත් අවුරුදු 2ක් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු දෙන්න පුළුවන්. හරි. ඒ හමුදාව ඇතුලේ පුහුණු කරොත් අර ශිල්පීන්ට ඒතර ඔවුන්ගේ වැටුප ඉතුරු වෙනවා. ඒ වෙනුවට ඔහු ඩොලර් අරන් එනවා. ඒතර මේ කියන 7000 මිලියන 7000 මිලියන 10000ක් කරගන්න පුළුවන් තව අවුරුදු 2ක් යනකොට. දැන් බැස්සොත් ඒකට. හරි. ඒව ගැන අබමල් රේණුවක් කතා කරන්නේ කරන්න පුළුවන් දේවල්. මහ විශාල ප්‍රාග්ධනයක් නැහැ. මෙතුමාගේ ව්‍යාපෘතිය. හරි. දැන් ඒක ඕන විද්වතෙකුට ඇවිල්ලා ගිහිල්ලා බලන්න පුළුවන් නේ. අපිත් ඒක ගිහිල්ලා බැලුවා. එතකොට ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මෙතුමා කියන ඒවා බොරු නම් අන්තර්ජාලයෙන් ඒ සම්බන්ධ තොරතුරු තියෙනවා. මොනවද ලෝකයේ හොඳම ගල් ලංගුරු තියෙන්නේ ලංකාවේ. හරි. එතකොට දෙවන ලෝක යුද්ධයට පෙර මේ ලෝකයේ ලොකුම මිනිරම් පතල මෙතුමාගේ පතල. ඒතකොට හිතාගත හැකිනේ. ඒකේ තියෙන විභවය. එතකොට ඩොලර් මිලියන 100ක් කියන්නේ මොන සොච්චමක්ද? අපේ රටට ඩොලර් මිලියන 7000ක් ප්‍රේෂණය වෙනවා පිට රටින් බැංකුවලට. බැංකුවක් මේක ආයෝජනය කරත් 40ක් හරි 50ක් හරි මේ සමාගමෙන් ෂෙයාර්ස් අරගෙන ඒ 100 ආයෝජනය කරත් අවුරුද්දක් ඇතුළත ඒ 100 හොයාගන්න පුළුවන් බැංකුවට. ඒතකොට තව තැනක ආයෝජනය කරන්න පුළුවන්. ඒතකොට එහෙම දෙයක් කතා කරන්න පුළුවන් බැංකු සභාපතියෙක් ඉන්නවද? එහෙම නැත්නම් එහෙම දෙයක් කරපන් කියලා කියන්න ඇමතියෙක් ඉන්නවද? එහෙම නැත්නම් වෙනත් ඒක කෙරෙන්නේ නැහැ. මෙතුමා ඒක තනියෙන් කෑ ගහනවා. ඒක දැන් එතුමා හම්බ කරන් ආපු මුදලින් පතල අරගෙන ඒක කරගෙන යනවා. එතකොට ඒකට තව උදව්වක් අවශ්‍යයිනේ. මේක ඉතා පැහැදිලිව මේ අර්බුදයෙන් ගොඩ එන්න කළ යුතුම දෙයක්. ඩොලර් අර්බුදයට හොඳ විසඳුමක්. හොඳ විසඳුමක්. එතකොට අපේ මේ ඛනිජ වැලි ටයිටේනියම් ලෝකේ වටිනාම ලෝහයක්
ඒ ක්‍රියාවලියට අවශ්‍ය තාක්ෂණය අපේ රටේ සින්ටෙක් ආයතනය ඒ ප්‍රදත්තේ මහාචාරතුමිය හම්බුණ කෝට්ටගේ මැතිනිය එතුමියට තාක්ෂණය අයිතිය තියෙන පේටන්ට එක තියෙනවා ඒ ආයතනයට තියෙනවා. එතකොට කනිජ වැලිටික අපි නිකන් වැලි පිටරට යවනවාගේ යවන්න තුට්ටු දෙකට හරි මේ මිනිරන් යවන්නෙත් කළුගල් යවනවාගේ වටනාකම් එකතු කිරීම දහස් ගුණයක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. දැන් මේ කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා මෙතුමා. එතකොට එහෙම විදේශ ආයෝජකයෙක් කියලා මොකෙද දෙකක් එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි මේ දේශීය ව්‍යාපාරික මහත්තුරු ඉන්නවා මේවා කරන්න පුළුවන්. ඒ අයට සහාය දෙනවා නම් ඒ අයට අවශ්‍ය දේවල් දීලා මේවා කරනවා නම් මේ තෝරාගත්ත විදේශ විනිමය අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපෘති ප්‍රමාණයක් පටන් ගන්න පුළුවන්. අද පටන් ගත්තොත් තව අවුරුදු 3කින් ගෙවන්න තියෙන අර 4.5 ගෙවා ගන්න පුළුවන් අර්බුදයට ලක් වෙන්නේ නැතුව. ඉතින් දැන් ඉදිරිය මීට වඩා අමාරුයි කියන එක හරි පැහැදිලි. ඇමතිවරු ගිරි යටින් කෑ ගහලා මාධ්‍යයේ සම්ඩු සරුවල් කරාට මේක බේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බිලියන කීයද මිලියන කියන එකක් දන්නවත් දන්නේ නැහැ. රුපියල් වල නම් දන්නවා ඇති. ඉතින් ඒ රැට හවසට ගණන් බලනකොට ආදායම් කීයද කියලා. හැබැයි මේ ඩොලර් සෙල්ලම ගැන නම් එතුමාලට අවබෝධයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. එහෙම තියෙනවා නම් මෙහෙම කතා කර කර hina වෙවි ඉන්න විදියක් නැහැ. මේ අර්බුදයේ තරම් බරපතලයි. මේ බිය ගන්නන්න කියන දෙයක් නෙමෙයි. මේ 1000 ගෙවන්න බැරුව ඉන්නවා නම් 500 තෙල් ගන්න 500ක් නැතුව ඉන්නවා නම් 500ක් ඕනේ නැහැ 450ක් යන්නේ මාසෙකට. ඒක බැරුව ඉන්නකොට 4.9ක් මේ 4900ක් ගෙවන්නේ කොහොමද කියලා හිතනකොට ඒක තේරෙනවනේ. ගමේ සිල්ලර කඩේ මුදලාලට තේරෙනවනේ මේක අමාරු දෙයනේ කියලා. හැබැයි ඒ අමාරුව මහජනයට කියන්නෙත් නෑ, අපි කතා කරන්නෙත් නෑ. ඔව් දැන් මේ උත්තර හොයන්නෙත් නෑ. දැන් මේ අර්බුද මැද්දේ දැන් දේශපාලඥයන්ට මේවා ඇතැම් වෙලාවට මේවා පාවිච්චි කරලා කවි ගායනා කරනවා, මේවා උසුළු විසුළු කරනවා. දැන් මේවා සම්බන්ධව වචන ප්‍රහාර එල්ල කරගන්නවා. මේ වගේ පළක් නෑ. මේ වගේ තවදුරටත් ජනතාව කලකිරනවා මේ ක්‍රමයට. සමහරට අපේ ආණ්ඩුවට බැන්නොත් අහනවා ආණ්ඩුව එලවන්නද කියලා. ආණ්ඩුවට හොඳ කිව්වොත් අහනවා ආණ්ඩුව රකින්නද කියලා. අපිට මේ ආණ්ඩුව රැකීම එළවීම කාරණේ පැත්තකට දාලා ඇත්ත ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මිනිසුන්ට විඥානයක් හදන්න ඕනේ. ආයිබෝන් ඔබට කෙනෙක් ඉන්න දුරකථනය. ආයිබෝන් මහත්මයා. ඔව් නම කියන්න කැමතියි උතුමා. කරදනේ නිහාසාන්ත. නිහාසාන්ත මහත්මයා ආයිබෝන්. ඔව්. මේ ඇත්තම මහත්මයා මේ රට කිසිම පාලනකින් තොරව අයාලේ යන ගතියක් තමයි අපිට දැනෙන්නේ. ඇත්තට මේ අර්බුද වලින් ගොඩෙන් නම් මේ වෙලාවේ පක්ෂය දේශපාලනීය පැත්තකට දාලා මේ රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන් විද්වතුන්ගේ අදහස් අරගෙන ඒවැ එක්තැනකට එක් සම්දිස්ථානයකට ඇවිල්ලා ඒ තුලින් මේ ක්‍රියාත්මක වෙන්නේ මේ උපදෙස් ගන්නට. එහෙම නැතුව කවුරු හරි කතා කළාම මොනවා හරි අදහසක් ඉදිරිපත් කළාම ඒ පුද්ගලයා ඒ ආයතනෙන් අයින් කළා ඒ වෙනකොට වෙන කෙනෙක් දාලා ඔළුගෙඩි මාරු කළයි කියලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න හම්බෙන්න එන්න අර්බුදයට යනවා. එහෙනම් මගේ අදහස තමයි මේ වෙලාවේ ගොඩ එන්නම් මේ රටක් හැටියට ජාතියක් අපි එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අපේ රටේ ඉන්නවා ඊළඟට රට හැර ගිය අපේ බුද්ධිමත් උගත් මහා ප්‍රඥයෝ ඉන්න මේ සියලු දෙනා එක රාශි කරලා එයාගේ අදහස් තුලින් මේ රට ගෙනියන්න සැලසුමක් සකස් කරන්න ඕන කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට මට අවස්ථාව ලබා දුන්නට. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. අන්තිම වචන දෙක හරි වැදගත්. මහජනයා එකතු වීම සහ මහජන සැලැස්මක් කියන එක. ඒකට මේක ඇතුලේ තේනවා මේ තව තැනක කියනවා වියතුන් හදන සැලසුම්. දැන් අපි දන්නවා බොහෝ වියත් කණ්ඩායම් තමයි මේ රට හදන්න කියන බලාපොරොත්තු අරගෙන ආවේ. හැබැයි එයාගේ ඒ වියත් භාවයන් අද වෙනකොට අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔවුන් හදපු රටද මේ තියෙන්නේ. ඉන් පස්සේ මේක කවුරු හරි පැහැරගත්තද? කවුද මේ පත් කරේ? හැබැයි ඉන්දියාවෙන් කෙනෙක් ඇවිල්ලා අපි පත් කරේ නෑ අමාත්‍යාංශවල ලේකම්වරු සහ ආයතන වල ප්‍රධානීන්. ලංකාවේ අපිම ජනතාව නෙවෙයි ඒක බලය ගත්තු අය යම් ක්‍රමයකින් පත් කරගන්න ඇති. කෙසේ වී නමුත් අපි අපේක්ෂා කරපු මාවත හෝ අපි අපේක්ෂා කරපු ගමන නෙවෙයි යන්නේ කියලා ජනතාවට පැහැදිලිවට ඔවුන් කෑ ගහන්න පටන් ගන්නවා. අද කෑ ගහද්දිත් ඒ ගමනම යනවනම් හැබැයි මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? ඒක ඇතුලේ වේදනාව තමයි මේ මිනිස්සු කෑ ගහන්නේ. සමහරට මොනවා හරි ආණ්ඩුවට පක්ෂයි වායි කතා වුණොත් කෙලින්ම අහන්නේ ඇයි රකින්නේ කියලා. ඒකට අපිට බනින්නද කියන්නේ? අපහු මේ රැකීම සහ බැනීම ඇතුලේ උත්තරයක් නැද්ද කියලා අපිට හිතන එක එතුමත් එක්ක මම වෙනම කතා කරන්න. දැන් මේ කීර්ති වික්‍රමරත්න මහත්මයා දැන් මේ ඔබතුමාගේ කතාව ගැන මෙතුමා කිව්වා. ඒ කියන්නේ ඔබතුමා එහෙම ශක්්‍යතාවයේ හැකියාවක් තියෙන කෙනෙක් මේ ණය ප්‍රශ්නෙට උත්තරයක් කෙලින් ඍජු උත්තරයක් ගන්න පුළුවන්. ඒක පැහැදිලි. ඒක මේ මුලින් ඉඳන් අගට පැහැදිලි ක්‍රියාවලිය. හැබැයි දැන්
මේ අර්බුදය ඇතුළේ මේ විශේෂයෙන් තෙල් විදුලිය අර්බුදය ඇතුළේ මේකට විකල්ප අවශ්‍යයිනේ දැන්වත්. දැන් විකල්පයක් ඔබතුමාලා කියන්න ඇතිනේ. නැවත කොහොමද මේ අලුත් විකල්ප වලට යන්නේ? මොකද්ද තියෙන ප්‍රවේශය? දැන් අපි දන්නවා මේ වතුරට මේක කරන්න බෑ කියලා. ඒතකොට දැන් ගල් අඟුරු වලටත් මේක කරන්න බෑ. ඩීසල් වලටත් මේක කරන්න බෑ. මං කියන්නේ මේ දැන් ඇත්ත අර්බුදය ඇතුළේ. නෑ ඔබතුමා එතෙන්දි මම යම් වෙනස් දෙයක් කියන්න කැමතියි. ජල විදුලියට මේ කරන්න බැරි කමක් නෑ. ජල විදුලියට මේකට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒවා කළමනාකරණය සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපි යම් ව්‍යාපෘතියක් ගොඩනගා ගන්න ඕනේ මධ්‍යම කඳුකරේ නැවත වනවගාවක් කරන්න. මොකද ඒක අවුරුදු 3-4ක් යනකොට ඒ වනවගාව හරහා අපිට පුළුවන් වෙනවා දැනට ඔය දැන් අපි කියන්නේ සමාන දෙකක් පෑවුවාම 120කට විතර ජල ධාරිතාව බහිනවයි කියලා. ඒක බහින්න නැතුව 70-80 අපිට තියාගන්න පුළුවන් වෙනවා. එතකොට දීර්ඝකාලීනක් එහෙම තියාගත්තාම මොකද ලංකාවේ කොහොමදත් වාර්ෂිකව මාස 3-4න් කොහොමදත් වහිනවා. එතකොට අපිට මේ තියෙන විදුලි අර්බුදය ওই විදිහට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා නැවතත් මම කියන්න කැමතියි මේක බලා ඉන්න ප්‍රේක්ෂකයින්ට ඔබතුමන්ලා පුළුවන් නම් අපි ඇත්තටම අපේ පෞද්ගලික මට්ටමින් අපි ව්‍යාපෘතියක් ගොඩනගාගෙන යනවා මධ්‍යම කඳුකරේ නැවත පින්තාලියක් කරමු කියලා. ඉතින් ඒක හේතුව තමයි මේ ඒ කැච්මන්ට් එක හරියට හැදුනොත් අපිට අතිවිශාල හිතනවට වැඩිය අතිවිශාල මුදලක් මේ රටට ඉතුරු කරන්න පුළුවන් වෙනවා කිසිම ආයෝජකෙක් ගෙනහලා වෙනමම පවර් ප්ලාන්ට් හදන්න නැතුව පරිසර දූෂණයක් නැතුව. ඉතින් ඒවා අපිට ලේසින් කරන්න පුළුවන් නිසා ඒක ජල විදුලිය හරහා කරන දෙයක් ඒක කර යුතුයි කියලා මම කියන්නේ. සමහර දේවල් අපි තේරෙනවා කීර්තිමත්ව දැන් සමහර ඒවා කරපුවාම ප්‍රතිඵලෙන් තව පහු වෙනවා. අපි කියමුකෝ දැන් හැබැයි මේ මොහොතේ දැන් අපිට දැන් සමහරලාට අපි කියනවනේ මේ අර මේ මොහොතේ බඩගින්න සහ අනිකුත් අවශ්‍යතාවයන් ටික පිරිමසා ගන්න ඕනේ කියලා. ඒතකොට දැන් අපිට මේවා බෙදා ගන්න වෙන්නේ නැද්ද මේ දීර්ඝකාලීනව අපිට යම් ප්‍රතිඵල ගන්න පුළුවන් වැඩි නිත්‍ය වශයෙන් කළ යුතුයි. එකඟයි ඒකට අවශ්‍යයි. හැබැයි එම සැලැස්ම හිමින් ක්‍රියාත්මක වෙන ගමන් මේ මොහොතේ මේ තියෙන කඩතුළු වහගන්න මේ තියෙන විනාශය වළක්ව ගන්න මේ තියෙන අගතියට යම් විසඳුමක් උත්තරයක් හොයන්න ඕනේ නැද්ද? ඒකටත් තියෙනවා. හැමදාම මිනිස්සුන්ට ඉතිපත් තමන්ට පත්තු කරගන්න කියන්නේ. ඒකටත් විසඳුම් තියෙනවා. ඇත්තටම මම සුනිත් බලශක්තික අධිකාරී ඉඳද්දී ඒ අවස්ථාවේදී යම්කිසි ගතිකාවක් ආවා දිලුඳුකම පිටු දැකීම කියලා. ඒ අවස්ථාවේ මම කිව්වේ සියලුම සමුද්‍රි මිලියන 1.4ක් වෙන සියලුම සමුද්‍රි නියාමක සමුද්‍රි ආදායම්ලාභීන්ට අපි දෙමු කියලා සෝලා පැනල අඩුගානේ කිලෝවට් 2ක් හෝ 3ක් දාලා ඒ වහලවල් ටික බලාගාර කරා නම් එහෙම අපිට අද මේ වෙනකොට ওই ප්‍රශ්නේ ඇත්තටම විසඳිලා ඉවරයි. ඒක මම RFP එකක් request for proposal කියලා දැම්මහම ලෝකේ බලගතුම ආයතන දෙකක් ඒකට සම්බන්ධ වුණා. ඒක ප්‍රධාන ආයතනයක් මම හිතන නම කිව්වට කමක් නැහැ කියලා පවර් ෂයිනා කියලා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ වීදමෙන් ඒ සීළු දෙය කරන්න ලෑස්ති. ඉතාමත්ම අවම මුදලකට يعني ඒකද ඒ යුනිට් කොස්ට් එක දැන් අපිට ගෙවනවා නිසියට රුපියල් 22ක් කියන්නකෝ. ඒගොල්ලන් ඉතාමත්ම අඩු ගානකට කරන්න ඒක ලෑස්ති වුණා. ඒක අපි පයිලට් ප්‍රොජෙක්ට්ස් උත් කරා. එහෙම කරා නම් අද මේ වෙනකොට මේ තියෙන ඩොලර් ප්‍රශ්නේ ඇත්තටම රටට නෑ. හැබැයි වැඩේ තියෙන්නේ අපි මේ දෙක මෙයා කරාම ඉතාමත්ම අසාධාරණ විදිහට කඩාකප්පල් කරා. ඒක මේ සීළු දෙය දැකලා තමයි අපි කරේ. නැතු මේ අහඹු දෙයක් නෙමෙයි. මේ බලශක්ති ප්‍රශ්නේ එනවා. මෙහෙම හැමදාම ඩීසල් ගහලා දුවන්න බෑ. එතකොට ඩොලර් අර්බුද එනවා. ඒ සීළු දෙය දැකලා තමයි ඒ ව්‍යාපෘතිය මම පටන් ගත්තේ. ඒකට අවශ්‍ය අපේ වෙලාව හොඳකමට ඒ වගේ විශේෂ ලෝකේ බලගතුම ආයතන දෙකකුත් ඉදිරිපත් වුණා. ඒකේ ඊට පස්සේ මෙතුමා කිව්වාගේ අපි ට්‍රේන් කරන්න ලෑස්ති කරා ආමි එකේ අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා රිටයර් වෙන පිරිස් වෙනමම සුනිත් බලශක්ති අධිකාරිය හරහා ට්‍රේන් කරලා ලෝකේ බලශක්ති කියන්නේ විශේෂයෙන්ම සුනිත් බලශක්ති සඳහා වෙන එක්ස්පර්ට්ලා කියලා ට්‍රේන් කරලා ලෝකෙට යවන්නත් අපි ප්ලෑන් කරලා තිබුණේ. ඒ ටික සිද්ධ වුණා නම් මේ ඩොලර් ප්‍රශ්නේ ඇත්තටම අද එන්නේ නැහැ. එහෙම වුණා නම් සීලම සමුද්‍රි වහලවල් වල මේ වෙනකොට අඩු ගානේ ඒ කාලේ අපි මූලික විවර වශයෙන් තිබුණේ ගෙවල් ලක්ෂයක්. එහෙම ගිහිල්ලා අවුරුදු 4ක් ඇතුළත මුළු සමුද්‍රි නියාම ඒ මිලියන 1.4ටම වහලවල් වලට මේක දාන්න සහ ඊළඟ පියවර හැටියට බැටරියක් ඉන්ටිග්‍රේට් කිරීම. ඒ බැටරිය ආවනම් කොහොමදත් ඔය කියන පද්ධතිවල අස්ථාරභාවයක් නැහැ. ඒ වගේම ඒතර නයිට් පීක් එකට ඒ කියන්නේ ඔය අපි අති විශාල වශයෙන් ඩොලර් වියදම් කරන ඉමර්ජන්සි පවර් කියන එක සදාකාලික නැති වෙනවා. ඔව්. ඒ සියලු දේට මම විසඳුම් දුන්නා. ඒක මහත්මයා දැන් සමහර ඒවා අපි දන්නවා දැන් සංකල්පයක් හැට ගත්තාම ඉතාලම යහපත්. දැන් අපි විදුලිය පාවිච්චි කරලා බැටරියක් පාවිච්චි කරලා දුවන කාර් එකක් පිළිබඳ වාහනයක් පිළිබඳ හිතුවා.
ඒක ලංකාවට ආවා. ගත්ත අය ගත්තා. උද්‍යෝගයෙන් ගත්තා. පස්සේ දැන් ඒවා දැන් ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් නේ ඊළඟ අය පරම්පරාව දිරිමත් වෙන්නේ ඒක නැවත අපි ගන්න අපේ පරිභෝග භාණ්ඩයක් බවට පත් වෙන්නේ. ඒ පරිසර හිතකාමී නිෂ්පාදනයක් හරි මේ වගේ බලශක්තිය පුච්චන්නේ නැති ක්‍රමවේදයකට රට ගමන් කරන්න නම් ඒ නිෂ්පාදන පද්ධතිය නිෂ්පාදන මාදිලිය සහ ඒ අය රටේ පාරිභෝගික ජනතාවට මේ දිරිමත් කිරීම කරන්න අවශ්‍යයි. ඒක කරන ගමන් ජනතාවට ඒ අදාළ පහසුකම් ටික තියෙන්න ඕනේ. ඒක අදාළ දේවල් ටික තියෙන්න ඕනේ. බැටරිය තියෙන්න ඕනේ. ඒකේ නඩත්තුව තියෙන්න ඕනේ. දැන් ඒ නිසා මේ ඊටාම හොඳ සංකල්ප එනවා සතියෙන් අයින් වෙනවානේ. නෑ එහෙම මම කියන්නේ දැන් ඒ ගිහිල්ලා නැවත කේන්ද්‍රගත වෙනවා අර කියන එහෙම උනේ නෑ. එහෙම උනේ නෑ. අපි කිව්වා මේ EV බැටරිස් කියන්නේ මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගේනකොට ඒකට ටැක්ස් එක අඩු කරන්න කියලා නැති කරන්න කියලා. ඇත්තට මේක යම් අවස්ථාවකදී ඕල්මෝස්ට් 0 කළා. එතකොට වාහන 10000ක් ලංකාවට ආවා. එතකොට ඒ වාහන 10000ට අද වෙනකොටත් ඇත්තටම බැටරියට ටැක්ස් එකක් නොගැහුවොත් ලංකාවේ දිගටම EV බැටරිස් වලින් දුවනවා. එහෙම වුණා නම් අපිට මේ ඩීසල් අර්බුදය ඇත්තට මේ විදිහට එන්නේ නැහැ. සහ ඊට පස්සේ ඒකෙන් අපි ඉවත් කරන බැටරි දැන් වාහන 10000ක් දැන් පැත්තකට දාන තත්ත්වයට ඇවිල්ලා තිනවා. මොකද ඊළඟට එන EV බැටරියට අතිවිශාල විදිහට ටැක්ස් එකක් ගහනවා. මේ ඔබතුමා කියන මේ මාෆියා තමයි ඒව සිද්ධ කරවන්නේ. ඒගොල්ලන්ගේ බලගතුකමෙන් ඒගොල්ලෝ ඒ වගේ හොඳ දේවල් ටක් ගාලා හිර කරවලා අනිත් අයට කරන්න බැරි වෙනවා. එහෙම නොවුනා නම් ඒ බැටරි 10000 ඉවත් වෙනකොට ඒක පුළුවන් කෙලිම පද්ධතියට දෙන්න. මොකද ඒකේ සියලු බැටරි නරක් වෙලා අයින් කරනවා නෙමෙයි. ඒකේ 70%ක් 80ක් නැවත ගන්න පුළුවන්. හැබැයි අපිට ටැක්ස් එකක් නොගහ අර අලුත් බැටරිය අහම ඊට පස්සේ ඊළඟ ජෙනරේෂන් එක එනකොට මුලදී කිලෝමීටර් 140ක් දුවන්න පුළුවන් වෙනකොට අද වෙනකොට කිලෝමීටර් 300ක් දුවන්න පුළුවන් වාහනයක් තමයි ඒ බැටරියම දුවන්නේ. ඒ කියන්නේ ඊළඟ බැටරියෙන් දුවන්නේ. එහෙම වුණා නම් ලංකාවට අතිවිශාල වෙනසක් සිද්ධ වෙනවා. මේ හොඳ දේ කරන්න මේ මිනිස්සු කියන්නේ සමාජයේ දැනුවත් කිරීම තමයි අපි මේ හරහා ඇවිල්ලා කරන්නේ. නැතුව අපි ඇත්තටම කාලේ කණ්ඩ අපි මේ කරන දෙයක් නෙමෙයි. මේක මිනිස්සු දැනුවත් වුණොත් සමාජයේ මේකට පෙළ ගැහුණොත් අපිට මේ මාෆියාගේ බෙදින්න පුළුවන්. අපිට හිතනවා මේ දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ මීට අවුරුදු 10කට කලින් නම් එදා ඒ උත්තරේ අපි ක්‍රියාත්මක කළේ නැත්තම් අපිට අවුරුදු 10කට පස්සෙත් හම්බෙන්නේ ඒ උත්තරේම නම් අද මේ ක්‍රියාත්මක කරන්නේ නැත්තම් එකම උත්තරේ නම් තියෙන්නේ අවුරුදු තව 10කට පස්සෙත් කවදා හරි ඔක් කරන්න වෙනවා. ඒ නිසා දැන් මේ එකක් මේ මොහොතේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න ගමන් මේ ප්‍රශ්නේ සදාකාලිකව තිරසාරන්දමෙන් විසඳීම සඳහා 1 2 3 වශයෙන් පියවර ගන්න වෙයි. ඒ සඳහා දැනුම නැත්තම් දැනුම ගන්න වෙයි. ඒ සඳහා පළපුරුද්ද නැත්තම් පළපුරුද්ද අය ඉගෙන ගන්න වෙයි. ඒ නිසා මේ විශේෂඥතා අයගේ නැත්තම් මේ පිළිවෙද ප්‍රාමාණික උගතුන්ගේ සහාය පතන්න වෙයි. ඒ නිසා එහෙම නැතුව ද්‍රව්‍යමය පදාර්ථ කීපයක් පදනම් කරගෙන එමම තමයි විසඳුම කියලා ලෝකයේත් උත්තර හොයන තැන් කීපයක් මේ තියෙන්නේ. ඒ නිසා බලශක්තිය පිළිබඳ මීට වඩා පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වෙයි. ඒ නිසා අපි තනි පුරවැසියන්ගේ සිට අපිට හැමදාම තියෙන්නේ මේවා විනාශ කරන්න, උපද්දවන්න නෙවෙයි. ඒ නිසා මේ අපි අවදි වෙච්ච වෙලේ ඉඳන් රෑ නිින්දට යනකම් අපිට තියෙන්නේ මේ නාස්ති කිරීමේ ක්‍රමවේදයක් උගන්වලා අපිට තියෙන්නේ. හැබැයි උපද්දවීමේ ක්‍රියාවලියක් ධනය බලශක්තිය ඉපද්දවීමේ ක්‍රියාවලියකට අපිව ගැට ගහගෙන නැහැ. අපි හුදු විනාශ කරන්නන් බවට පත් කරලා තියෙනවා. හුදු නාස්තිකරුවන් බවට පත් කරලා තියෙනවා. මේක ඔබ හිතන්න. අපි යනවා අවසන් විරාමයට රැඳෙන්න. මේ ගැන ඔබ හොඳින් හිතන්න. ඒ හිතමින් අපි ටිකක් මානසික අභ්‍යාසයක් ගමු. රැඳෙන්න අප සමග. ඔබ නැවතනින් අද සජීවී සංවාදයේ සමග මේක වන්නේ තෙල් විදුලි හා දේශපාලන අර්බුදය කොහෙටද යමින් පවතින්නේ, කෙබඳු දිශාවකටද, මේ සඳහා විසඳුම් අවශ්‍ය නැද්ද, මේ සඳහා පිළියම් නැද්ද? වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ සියලු දේවල් මැද්දේ අපිට අහක බලාගෙන යන්න බෑ. මේවා විසඳන්න ඉන්න පත් කරගත්තු කට්ටියත් අඳුරේද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඒ කට්ටියත් මේවා අතර විසඳ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවාද කියන සැකයක් තියෙනවා. ඒ සම්බන්ධ ඔබගේ විග්‍රහය මොකක්ද? ඔව් ගෞරවතුමා ලෝකේ හරි වැදගත් පොතක් ලියවුණා Confessions of a Economic Hitman කියලා. ඒ පොත අපේ සංවිධානයේ මැදිහත් වෙලා පරිවර්තනය කරා ලීලානන්ද ගමාචි මහත්මයා තමයි ඒක පරිවර්තනය කරේ. අපි පිරිවැය දරුවා ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය කියලා. ඒක විවිධ රටවල් වල මේ ආර්ථික ඝාතකයෝ ලෙස යොදවපු පිරිස් විසින් ඒ රටවල ආර්ථිකය විනාශ කරන්න උපදෙස් දීපු ආකාරය. ඒතර මේ පොත කියවපුවම තේරෙනවා ලංකාවට කොච්චර ඒක අදාළද කියලා. එතකොට
අපේ රටේ ඉස්සර හිටපු බාණ්ඩාගාර ලේකම් කෙනෙක් හිටියා මේ මෑත කාලෙනකන් ඉඳලා ඊ පෙරද තමයි ජනාධිපති කාර්යාලයෙන් එළියට බැස්සේ. ඒත් පිටිපස්සෙන් ඉඳන් හොල්මන් කරනවා කියලා තමයි අපි හිතන්නේ. ඒ චරිතයයි අර ජෝන් හොප්කින්ස් මේ කියන ආර්ථික ඝාතකයයි කොයිතරම් ක්‍රියාව අතින් නම් වලින් පාටින් හැමෙන් වෙනස් වුණාට සමානද කියලා. ඒතර මේ ආර්ථික ඝාතක ක්‍රියාවලියට අපි දීර්ඝ කාලීනව ගොදුරු වෙච්ච જાතියක්. මේ රාජ්‍ය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ විවිධ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙන්න පුළුවන් වෙනත් මොළ හොදගත්ත නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර ආයතනික කුලීකාරයෙක් විදිහට වෙන්න පුළුවන් මේ කැලේ අරන් යන ක්‍රියාවලිය ආර්ථිකය පීලි පන්නන ක්‍රියාවලිය අපි ඇවිල්ලා තියෙනවා. දැන් අද වෙනකොට විශාල වශයෙන් දේශපාලන ආර්ථික ඝාතය විතර නෙවෙයි දේශපාලන ඝාතකයොත් ආණ්ඩුව ඇතුලේ රිංගලා ඉන්නවද කියලා අපිට පැහැදිලි සැකයක් ඇති වෙනවා. ගමගේ මැතිතුමා 76 අවුරුද්දේ ඇතිවෙච්ච තත්ත්වයක් අපි ඒ දවස්වල මම එතකොට උසස් පෙළ ශිෂ්‍යයෙක් අපි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලියලා විශ්වවිද්‍යාලයට ඇතුළෙන්ද ඉන්න කාලේ එතකොට දේශපාලන වශයෙන් අපි බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙච්ච කාලයක් තරුණයෝ හැටියට 76 අවුරුද්දේ විශාල කුමන්ත්‍රණයක් සිදු වුණ ආණ්ඩුව ඇතුලේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව වටන්න කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් එළියට දාන්න ෆිලික්ස් ඩයක්ස් බණ්ඩාරනායක කියලා ඒ කාලේ හිටපු බලවත් දේශපාලකෙක් කරපු කුමන්ත්‍රණයක් පිළිබඳව දැන් ඒක බොහොම ලස්සනට විග්‍රහ කරන්න පුළුවන් අදටත් ඒක ගැළපෙන තත්වයක් තියෙනවා. එතනින් පස්සේ තමයි ජයා ජයවර්ධනට බලය ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ජයා ජයවර්ධන කියන්නේ ශ්‍රීමා මැතිණියගේ ආණ්ඩුවත් එක්ක බලපුවම බොහොම පුංචි පුද්ගලයෙක් එදා. හැබැයි ඔහු බොහොම සූක්ෂමව මේ ආණ්ඩුව වට්ටලා මහා බලයක් හදාගෙන විකල්පය ලෙස මතුවෙන්න ක්‍රමය හදාගත්තා. මේ ශ්‍රීමා මැතිණියගේ ආණ්ඩුව ඇතුලෙන් තමයි කුමන්ත්‍රණය කළේ. මේ කුඩා පක්ෂය එළියට දාලා ආණ්ඩුව දුර්වල කරලා වට්ටලා ඒ වැඩේ කරා. දැන් අදත් එවැනි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අදත් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙනව වෙනුවට අභ්‍යන්තරව දේශපාලන අර්බුදයක් නිර්මාණය කරගන්නවා. රයිට්. ඒ නිසා මේ කෙටිකාලීනව මේ ආණ්ඩුවට මේ ආර්ථික අර්බුදයේ මැදිවට දේශපාලන අර්බුදات නිර්මාණය කරගන්න ආණ්ඩුවකට මේවා කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් නෙවෙයි මම කියන්නේ. මේවා වෙනස් වෙලා හරි ඊළඟ ආණ්ඩුවක හරි කවදා හරි දවසක මේවා කරන්න ඕන නම් කළ යුතු දේවල් සම්බන්ධයෙන්. දැන් විගණකාධිපතිතුමාගේ වාර්තාවේ පවා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරලා තියෙනවා මේ විදුලි මාෆියාව ඒක බලශක්ති අර්බුදයේ එක පැතිකඩක්. මේක විසඳන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ. ඒතර මේකේ නීතිමය අඩුපාඩුත් තියෙනවා. විගණන පනතේ ඉඳලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනතේ දැන් කෝප් කමිටුව තිබුණාට ඒකේ ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න බෑ. නිලධාරීන් පස්ස ඇරලා ඉනා වෙලා යනවා. මොනවද උන්ට කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් අය ඉඳලා අය තීන්දුව ගත්තත් දැන් කෝප් කමිටුවේ කවුද අපේ චරිත හේරත් මැතිතුමා යම් ඒක සාර්ථකව කරනවා. හැබැයි බලාත්මක කරන්න බෑ ගන්න තීන්දුව. නිකන් දොස් කියන්න විතරයි පුළුවන් නිලධාරීන්ට. ඕන් එලිට ඇවිල්ලා ඉනා වෙලා ආපහු යනවා. එතකොට විදුලි බල මණ්ඩල පනතේ ප්‍රශ්න. මේ සුනිත්ත බලාධිකාරිය පනතේ අඩුපාඩුකම් මහජන උපයෝගිතා කොමිසම මේවා ශක්තිමත් කරනවා නම් මේවා අර checks and balances මේ තුලනේ ඇති වෙන විදියට මහජනයටත් සම්බන්ධ වෙන්න පුළුවන් මේවා කැලේ අරන් යනකොට මැදිහත් වෙන්න දොරවල් හදලා තියෙනවා මේ පද්ධතිය ඇතුලේ මේ බැලන්ස් එක එනවා. එතකොට අර කියන ඝාතකයන්ට සුළු නිලධාරීන් පිරිසකට මාෆියාවකට මේක කැලේ අරන් යන්න බැරි වෙනවා. ක්‍රමවේද හදලා තියෙනවා. එතකොට ඒක දැන් විෂය මාලාවල් වල මේවා කතා වෙනවා නම් මේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් මේ බලශක්ති පරිභෝජනය කිරීමේදී ලෝකයේ භාවිතා කරන ක්‍රමවේද එතකොට මේ සමාජය ගැන දැනුම්වත් වෙලා දැනුම්වත් මේකට මැදිහත් වෙනවා. දැන් හිතන්න විනිවිදභාවය. මම දැන් මේ මහා ප්‍රශ්නයක කුඩා කොටසක් හරි මේ වෙලාව ඇතුලේ කියන්න මම උත්සාහ කරන්නේ. දැන් මේ කියන බලශක්ති අර්බුදයේ එක පැතිකඩක් විදුලි අර්බුදය. ඒකට දැන් සූර්ය බලශක්තිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා. සමස්තයක් ලෙස සූර්ය විතරක් නෙවෙයි සුනිත්‍ය බල මේ රිනියුවබල් එනර්ජි ප්‍රමාණය 70% දක්වා වැඩි කරගන්න ඕන කියලා. ඒතරේ පළවෙනි කොන්දේසිය තමයි සූර්ය බලශක්තිය. දැන් මෙතුමා කියන දේ දැන් බලන්න මෙතුමන්ලා අවුරුදු 5කට කලින් පටන් ගත්තා. දැන් ඉන්න ඇමති ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියනවා ඒ වගේ ගෙවල් 20000ක කනෙක්ෂන්ස් විදුලි බල මණ්ඩලය දෙන්නේ නැහැ. ඒතර ඇමති අසරණව කියනවා දෙන්නේ නැහැ. දැන් ඇමතිට කරන්න දෙයක් නැහැ. ඒතර කවුද ඒකට වග කියන්නේ? දැන්
එහෙම කනෙක්ෂන් එක දීපු වගේ ඉන්වොයිස් එක ගෙවන්න මාසයක් ඇතුළත ගෙවන්න ඕන එක මාස ගණන් හදිනවා. ඒතර අර මිනිස්සයා කොහොමද ණය ගෙවන්නේ? ඒතර එහෙම කරපු මිනිහෙක්ගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා කොහොමද ඔයාගේ මේ වැඩේ ඔයා හොඳට කරගෙන යනවද ලාභයක් තියනවද මේක පුළුවන් ද කරන්න? අපෝ හිතන්නවත් එපා. මෙන්න වැඩේ. මගේ සල්ලි ටිකවත් මට දෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයෙන් ගෙවිය යුතු ගාස්තුව ගෙවන්නේ නැහැ. මාස ගණන්. ඒතර අරයට ණය ගෙවා ගන්න බෑ. යා කියනවා අත්තක් ගහන්න එපා. එතකොට දිරිමත් වෙන්නේ නැහැ මිනිස්සු. එතනින්ම ඩීසල් මාෆියාට ඕන දේ වෙනවා. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් වල ධාරිතාව මහජනයා දන්නේ නැහැ. ඒව රහස්. එහෙම වෙන්න බෑ. මේ ධාරිතාව පිළිබඳව මැප් එක මහජනයාට ඕන වෙලාවක ගන්න පුළුවන් වෙන්න ඕන. කොයි ට්‍රාන්ස්ෆෝමර් මේ ධාරිතාව තියෙන්නේ. මාර කියපු විදිහට අර ටෙන්ඩර් දාන මේ තක්කඩි වැඩේ කරන්නේ නැතුව මිල සූත්‍රයක් හදලා ගාන නියම කරලා ඉල්ලුම් කරන්න ඕන. ධාරිතාව මදි නම් ධාරිතාව වැඩි කරන විදිහට අර කියන අරමුදලකින් එක කරන්න ඕන. ඒතර මේවා සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් විනිවිදභාවයෙන් සමාජයේ දේවල් තියෙනවා නම් නීති අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් අදාළ නිලධාරීන් මේවා නොකර හිටියොත් සිතාමතා දඬුවම් කරන්න පුළුවන් නම් ඒ නිලධාරීන් නොකර ඉන්න බැරි වෙන්නේ ඒවා ප්‍රශ්න කරන්න පුළුවන් විදිහට මහජනයා ගාව තොරතුරු තියෙනවා නම් ධාරිතාව නැහැ කියද්දි මැප් එක බලලා මහජනට කියන්න ඔයා බොරු කියන්නේ. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ ධාරිතාව තියෙනවා තියෙද්දි මේක නැහැ කියන්නේ. ඒතර මේ කනෙක්ෂන් එක දෙන්නේ නැත්නම් ඇයි දෙන්නේ නැත්තේ මොකද්ද හේතුව? තාක්ෂණික හේතුව බොරු කියන්න බැරි වෙනවා යාට. ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා. හරි? එතකොට මම කියන්නේ මේකට මූණ දීමේදී දීර්ඝ කාලීනව අඩු තරමින් මේ විදුලි බල ශේෂ්ත්‍රයේ දියුණුවත් එක්ක තමයි බලශක්තිය අර්බුදයට අත්‍යවශ්‍ය බලශක්තියට මුහුණ දෙන්න පුළුවන්. අපේ දුම්රිය පද්ධතිය විදුලි දුම්රිය පද්ධතියක් බවට පත් කරගන්න ඕනේ. ඉන්දියාව ඒක කරලා තියෙනවා. ඒතර ඉන්දියාවට මොන අර්බුදය ආවත් විදුලිය පද්ධතියෙන් පුළුවන් වෙනවා දුම්රිය ටික හරි දුවා ගන්න. එතකොට මේක දැන් අපේ එහෙම නැහැ. අපේ ඩීසල් ටික නැත්තම් සියල්ල නවතිනවා එක රැයකින්. සුළං විදුලි බලාගාර බලන්න ඒතර අපි කොච්චර දුර්වල ජාතියක්ද කියලා. හරි. එතකොට දැන් එංගලන්තේ වගේ රටක වුණත් අදත් දුම්රිය පාදක ජනාවාස තියෙන්නේ. අපි බැලුවොත් දුම්රිය ස්ථානයක් ආශ්‍රිතව තමයි ජනාවාස නිර්මාණය වෙන්නේ. එතකොට විශාල තට්ටු ගොඩනැගිලි අධෛර්යමත් කරනවා. දැන් හිතන්න අපි මේ තට්ටු ගොඩනැගිලි වල ලිෆ්ට් එකක් නිකන් දරුවෙක් සෙල්ලම් කරත් උඩ පහත යනවා මොන තරම් විදුලියක් නාස්ති වෙනවද? එතකොට මේක මේ විදියට මේ ජනාවාස සැලසුම් කිරීමේ ඉඳලා මේ දුම්රිය පද්ධතියත් එක්ක දීර්ඝ කාලීනව මුල අර්බුදය ආවත් අවුරුදු 50කින් යද්දි මේ රිනියුබල් මේ පොසිල ඉන්ධන භාවිතය අර්බුදයට ලක් වෙනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් න්‍යෂ්ටික බලය එනවා බය වෙන්න එපා කියලා. හැබැයි එහෙම නෙවෙයි අපිට අර්බුදයට මුහුණ දෙන්න සිදු වෙනවා. දැම්ම ලෑස්ති වුණොත් අපිට මෙන්න මේ හිතන්න දැන් අපි අපේ ජනාවාස සංස්කෘතිය ගත්තොත් එහෙම වැඩිම මේ බලශක්තිය නාස්ති වෙන්නේ කොන්ක්‍රීට් හදන්නයි ගඩොල් පුච්චන්නයි. හැබැයි බලන්න මේ බටහිර රටක ගත්තත් මොන තරම් සරල නිවාසවල මිනිස්සු ජීවත් වෙනවද? ඒතර අපි විවිධ සංස්කෘතික හරි වෙනත් මානසික රෝග හරි ඊනමානයේ හින්දා හරි වරගඩිත් 4000 5000 ගෙවල් හදනවා මේ දරුවෝ දෙන්නෙක් ඉන්න පවුලක් ණය වෙලා එහෙම කරනවා. හැබැයි බොහෝ රටවල එහෙම කරන්න බෑ. යම් වරගඩි ප්‍රමාණයකට වැඩි නම් නිවාසේ ප්‍රමාණය විශාල බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම අනිවාර්ය ගයක් හදලා බැල්කනි 10ක් විතර දාලා කොන්ක්‍රීට් වලට සිමෙන්ති වලට යන එනර්ජි බලශක්තිය විශාල වශයෙන් ලෝකේ විනාශ කරලා ඒ විනාශය කරන්නේ නැහැ. අර බද්ද නිසා නවතිනවා. මා කිව්වේ සිංගප්පූරුවේ දෙවෙනි වාහනේ තියාගන්න නම් පවුලකට ඩොලර් ලක්ෂයක බලපත්‍රයක් ගන්න ඕනේ. ඒතර දෙකක් ගන්න හිතන්නේ නැහැ. ඒතර නෝනයි මහත්තයයි කතා කරලා ප්ලෑන් කරලා තමන්ගේ ගමන් ටික ඇඩ්ජස්ට් කරගන්න. ඒතර එක වාහනයක් අඩු වෙනවා පවුලකට. ඒතර මේ වගේ හැම පැත්තකින්ම කල්පනා කරලා නීතිය හදලා සංස්කෘතිය හදලා අධ්‍යාපනය දීලා මේ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කරලා කරන්න ඕනේ. එතකොට මේ තක්කඩි මාෆියා 4-5 දෙනෙකුට මේ මුළු රටක් පාලනය කරන එක කැලේ අරන් යන එක වළක්වන්න පුළුවන්. අපේ දිශාව හොයාගෙන පාර හදාගෙන ඒ පාරට යන්න ඕන දේවල් හදාගෙන මිනිසුන්ට එකේ පාරට දාන්න තියෙන්නේ. ඒක නව ජීවන ප්‍රවේශයක් පිළිබඳව හිතන්න පුළුවන්. හැබැයි මේ කියන කාරණා ඇතුළේ ඔබට හිතන්න දේවල් බොහොමයක් තියෙනවා. තෙල් නැති වෙන්න පුළුවන්, ගල් අඟුරු නැති වෙන්න පුළුවන්, ඉර නැති වෙන්න බෑ කියලා ඔබ දන්නවා. ඒ නිසා නිත්‍ය සාධකයක් කීර්ත් මහත්මයා එක. ඒ නිසා දැන් ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් අපිට දැන් සමහර දේවල් දීර්ඝ කාලින මා කිව්වේ. හැබැයි මේ මොහොතේ මේ
කළමනාකරණ මාදිලියක් අපට අවශ්‍යයි. මේක කෙසියම් ක්‍රමයක් අවශ්‍යයි මේක මෙතනින් එහාට ටික දවසක් ගෙනියන්න. කට්ටියක් කියනවා දවස් 2යි රට තියෙන්නේ 4යි රට තියෙන්නේ කියලා. තව කට්ටියක් කියනවා නෑ ඒක බොරුවක්. නෑ අපිට ඉස්සරහ තියෙනවා මේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඔබතුමාලා මේක ගැන දන්නවා. එතකොට දැන් ජනතාවට තේරෙන්නේ ප්‍රශ්නේ තමන් අත්විඳින කොටස විතරයි. එතකොට දැන් මේකට ජනතාවගේ පැත්තෙන් මේ කියන එතුමගේ වගේ ඒ අදාළ ඉංජිනේරු වෘත්තිකයන්ගේ හරි කාගේ හරි මේ විද්‍යුතුන්ගේ පැත්තෙන් රජයේ පැත්තෙන් සහ මේ ඔක්කොම එකතු වෙලා මේවා හදන්නේ. ඒ ආකාරයෙන් මොනවද වෙන්න ඕන විසඳුම් ක්‍රියාවලිය ඔබතුමාගේ යෝජනා මොනවද? මේ දැන් කඩිනමින් ඔබතුමාට මේ ප්‍රශ්නේ ඔබතුමා ඉස්සරහට වැටුණොත් ඔබතුමාට මේක කරන්න ඕන යෝජනා ටික කියන්න. අතරම ගමගේ මැතිතුමා මේ රටේ විශාලම අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම ජර්මනියේ සෑහෙන කාලයක් හිටපු නිසා සහ ඒ විශ්වවිද්‍යාලේ වැඩ කරපු නිසා මම දන්නේ ප්‍රධාන වශයෙන්ම ජර්මනිය ලංකාවේ ගත්තොත් එහෙම ජර්මනිය දියුණු වෙනදත් ලංකාව දියුණු නොවෙනදත් මම දකින ප්‍රධාන හේතුව තමයි ජර්මනිය විශ්වවිද්‍යාල හරියටම වැඩ කරන්නේ ජර්මනියේ තියෙන කර්මාන්ත ශාලා දියුණු කිරීමට සහ ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රොසෙස් දියුණු කිරීමට. එතකොට ලංකාවේ එච්චර කර්මාන්ත ශාලා නැති වුණත් ලෝකෙ දියුණුම යාන වාහන අරවා මේවා මැෂින් මේ රටේ නොහැදුවත් මෙහි තියෙන කර්මාන්ත ටික වෙනුවෙන් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයක වැඩක් කරන්නේ නැහැ. ඒ දෙකේ තමයි මෙතන වෙනස තියෙන ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ අපි අතිවිශාල විද්‍යුතුන් ප්‍රමාණයක් දැනුගතුන් බිහි කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ කිසිම අවුට්පුට් එකක් නැහැ අවසාන වශයෙන් මේ රටේ ආර්ථික වශයෙන් දියුණු වීමට. ඒක වෙන්න නම් ඒගොල්ලෝ මේ රටේ තියෙන කර්මාන්ත ශාලා යම් ප්‍රමාණයක් තියෙන ප්‍රමාණය මොකද්ද? ඒ ප්‍රමාණයට අනුගත වෙලා උදව් කරලා ඒවා ඩිවෙලොප් කරලා ඒ හරහා මේ රටට කන්ට්‍රිබියුෂන් එකක් වෙන්න ඕනේ. ඒක කිසිම ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ගේ ඩිග්‍රීකට අවශ්‍ය වෙන, ඒගොල්ලන්ගේ ඊළඟ ලෝක සාවාරියට අවශ්‍ය වෙන දේ ඉගෙනගෙන ඒක පබ්ලිෂ් කළා ඒ රටවලට ගිහිල්ලා නැවත ඒ රටවලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සුඛ විහරණය ලැබෙනවා මිසක් මේ විද්වතා කියන මිනිස්සයාගේ මේ රට සේවයක් වෙන්නේ නැහැ. ඒක වෙනස් විය යුතුයි. ඒක තමයි ප්‍රධාන අංගය. උදාහරණයක් හැටියට මගේ කර්මාන්ත ගත්තොත් මම බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ තමයි මගේ කර්මාන්ත තියෙන්නේ. ඒ කියන්නේ එනර්ජි මිනරල්ස් කියන එක තමයි මම තෝරගත්තේ. ඒක ඉතාමත්ම ඈත දැකලා මම තෝරගත්ත දෙයක්. මොකද මම ඒ වෙනකොට දැනගෙන හිටියා මගේ A level ඉවරලා මම යනකොට දැනගෙන හිටියා ලෝකේ බලශක්තිය හරහා තමයි ලෝකේ පාලනය කරන්නේ. බලශක්තිය අතේ තියෙන මිනිහ තමයි ලෝකේ පාලනය කරන එක මම දැනගෙන හිටියා. ඉතින් මම හිතනවා වැඩි දිනක එකත් අඩු ගානේ මේ වෙනකොට දන්නවා ඇති කියලා. එතකොට ඒ හරහා ගිහිල්ලා මම මේ බලශක්ති ක්ෂේත්‍රයට ඇවිල්ලා ඒකේ තියෙන හොඳ දේවල් නරක දේවල් වඩා හොඳ දේවල් වඩා කරන්න ඕන හොඳ දේවල් ඔක්කොම බලාගෙන ඉඳද්දි මම රටට ආදරය කරන මිනිස්සෙක් හැටියට මම මේ විශ්වවිද්‍යාල ලංකාවේ තියෙන සියලුම වගේ විශ්වවිද්‍යාල වලට ඒ ක්වාට්ස් පිළිබඳවද ඒ වගේම ග්‍රැෆයිට් පිළිබඳවද ඒ සාම්පල් දීලා නොමිලේ ඒ සියලු දේවල් දීලා මගේ අදහස් සුදහස් මම දන්න තරමට මොකද මම මේ ක්ෂේත්‍රයේ සෑහෙන දේවල් අනිත් අයට වැඩි කිවිලා තිබිච්ච නිසා මම ඒවා දීලා ඔබලා මේ දේ කරන්න කියලා ඒ විශ්වවිද්‍යාලයට ලබා දුන්නට ඒ කිසිම කෙනෙක් ඒ රිසල්ට්ස් හොයාගත්තට පස්සේ නැවත කවදාවත් මං ගාවට ආවේ නැහැ. කර්මාන්තකාරයට මම කිව්වා අපි මේක ජොයින්ට්ලි ඩෙවලොප් කරමු කියන මතේ තමයි මම හිටියේ. මම ආත්මාර්ථකාමීෙක් හැටියට ඒගොල්ලන්ගේ එක මංකොල්ලා ගන්න කිසිම අවස්ථාවක් මට අවශ්‍යතාවය තුනෙත් නැහැ. මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මම බොහොම සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. ඉතින් ඒ ඩෙවලොප්මන්ට් එක මේ රටේ සිද්ධ වුණේ නැහැ. ඒක එක ප්‍රධානම මම හිතනවා ඒක තමයි ප්‍රධානම හේතුව මේ රට දියුණු නොවෙන්න. මේ රටේ ඉන්න විශාල දැනුම තියෙන පුද්ගලයන්ගෙන් මේ රටට සිද්ධ වෙන්නේ නැති ඒ කර්මාන්ත හරහා සිද්ධ වෙන්නේ නැති ඩෙවලොප්මන්ට් එක නැති එක තමයි මම දකින්න ප්‍රධානම හේතුව. එහෙම නොවුනා නම් මේ ප්‍රශ්නේ ඉස්ස වෙන්නේ නැහැ. උදාහරණයකට අපි එහෙනම් ලෝකයේ තියෙන හොඳම බැටරි මේ රටේ නිෂ්පාදනය කළා. මේකේ ලෝකයේ තියෙන හොඳම සුපර් කැපැසිටි එක නිෂ්පාදනය කළා. හොඳම යාන වාහන ටයර් එක බ්‍රේක් සිස්ටම් සියලු දේවල් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි ඩොලර් එකක් දීලා පිට රටින් ගේන්න අවශ්‍ය නැහැ ඩීසල් අරෝමේව අපිට මේ රටේ සෝලර් පැනල් එක දාලා බැටරිය දැම්මා සියලුම සිස්ටම්ස් ක්‍රියාත්මක වෙනවා ඒ තත්ත්වයට ගේන්න පුළුවන්. ඒ වගේම මම මේ වසන්ත බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ මේ ග්‍රැෆයිට් කියන්නේ ලෝකේ අනාගතේ වෙනස් කරන ප්‍රධානම කර්මාන්තය. ඒකේ ග්‍රැෆීන් කියන්නේ ඒකේ එක නිෂ්පාදනයක් පමණයි. හැබැයි ග්‍රැෆීන් හරහා තව නිෂ්පාදන 10 ගණනක් තියෙනවා. මම මේක මේ පෞද්ගලික ඌමනාවට කියන දැන් මේ ඔබතුමා ඇහුවා මේ රට මෙහෙම ඉදිරියට යන්න බැරි නම් මොකද්ද කර යුතු වෙනස කියලා. මම කියනවා අද හෝ
මේ රටට ආදරය කරන පිරිස් දැනුගත් පිරිස් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ව්‍යාපාරික පිරිස් සම්බන්ධ වෙනවා නම් මේකට දේශපාලනයක් අවශ්‍ය නැහැ සම්බන්ධ වුණොත් අපිට ඉංජිනේරු පිරිස් ඉන්නවා මේවා තේරුම් අරන් අපිත් එක්ක දීර්ඝකාලීන වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය ඒ සියලු දෙනාත් එක්ක විද්‍යුතුන් සම්බන්ධ වෙලා මේ අවශ්‍ය ටික දිවන කළොත් අපිට ලෝකේ තියෙන හොඳම බැටරි හැදුව හැකි ලෝකේ මේ වෙනකොට ගිගා ෆැක්ටරිස් 100 ගාණක් ලෝකේ බිහි වෙනවා ඒ ගිගා ෆැක්ටරිස් වලට අපි හරි බැටරියක් දුන්නා නම් මේ රටට අවශ්‍ය වෙන ඩොලර් බිලියන 400-500ක් වුණත් අපිට ඉතාමත්ම කෙටි කාලයක් තුර හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම පොටෙන්ෂල් එකක් තියෙද්දි අපි මේ හිඟා කන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්තටම අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒක එසේ විය යුතු නෑ. ඒක නිසා මම අවසාන වශයෙන් කියන්නේ බලශක්ති අර්බුදයට විසඳුම දෙන එක ඉතාමත්ම ලොකු දෙයක් නෙමෙයි. ඇත්තට මේක සුළු කාරණයක්. එකම දේ තියෙන්නේ මේ මාෆියාගේ යට කරගෙන ඉවරලා ඩිසිප්ලිනේට් මිනිස්සු පිරිසක් ගොඩනගෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් විද්‍යාඥයෝ ටික එක්ක වුණා නම් අපිට ඕන තරම් දේවල් තියෙනවා මේ මැටීරියල්ස් දෙන්න මේ ලෝකෙට අවශ්‍ය බලශක්ති විතර ක්ෂේත්‍රෙ නෙමෙයි විවිධ ක්ෂේත්‍රවල දියුණු කරන්න අවශ්‍ය වෙන දේවල් ඒ සියලු දේ කර හැකියි. විශ්වාසයෙන් කියන්නේ බොහොම විශ්වාසයෙන් කියන්නේ. ඔබතුමා බලාපොරොත්තු වෙන එක මම හිතන්නේ ඉස්සරහට කොහොම හරි කරගන්න. ඔව් මොකද මේ රටට ආදරය කරන පිරිස් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මම ඔබතුමාලගෙන් නැවත වතාවක් ඉන්නන්නේ ඒ මේ රටට ආදරය කරන තමුන්ට ආදරය නොකරත් තමුන්ගේ අනාගත දරුවට ආදරය කරන පිරිස් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි විශාල පිරිසක් ඉන්නවා දැනුගත්තුන් සහ වියතුන් ඉංජිනේරුවන් අපිත් එක්ක එක්ක වෙන්න අපිට මේ ගමන යන්න පුළුවන්. අපි බලමු ඒ සමහර අයගේ සොඳුරු සිහින තියෙනවා ඒවා හුදු සිහින විතරක් නෙවෙයි ඒකේ සාපේක්ෂ වාසිය යන්නේ ජනතාවට. අපි දැක්කා ඔබතුමා මම නිතර කියන්නේ ඔබතුමා ඒ සියල්ල අපි ඉදිරියේ කතා කරමු. වසන්ත බණ්ඩාරමත මිනිත්තු 3ක් කාලයක් ඉතුරුලා තියෙන අපිට දැන් මිනිස්සුන්ට මේ සියල්ල සංකල්ප වෙයි නැවත කේන්ති යයි ඔය මොනවා කිව්වත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. අපිට දැන් ඔබතුමාට මේක ප්‍රමුඛතාවගත කරගන්න ඕන මේ කල්පනාකරණය කරන විදිහ. මොකක්ද දෙන යෝජනාව? මේ මොහොතේ අපිට මේ කඩිනමින් විසඳ ගන්න ඕන නම් ඔබතුමා කියන්නේ මොකද්ද මේ සඳහා? ඔව් කඩිනමින් කියන්නේ අඩු ගානේ අපිට අවුරුදු 3කවත් ප්ලෑන් එකක් ඕනනේ. මා කිව්වේ දැන් 6.9 4.5 මේ අරුබුදේ දැන් ගෙදරක තාත්තා කෙනෙක් වුණත් මේ මහ විශාල ණයක් ගෙවන්න මේ තියෙද්දි අස්වනු පාළු වෙලා ආර්ථිකෙත් වැටලා ඉන්න වෙලාවක හිතන්න සැලසුමක් හදනවනේ මේ කොහොමද මම මේක ගෙවන්නේ? ඉඩම කුඹුර උගස් තියන්නේ නැතුව කොහොමද මම දරුවෝ ටික විකුණන්නේ නැතුව භාර්යාව විකුණන්නේ නැතුව කොහොමද මේක ගෙවා ගන්න කියලා. ඉතින් ආණ්ඩුවටත් දැන් එහෙම සැලසුමක් අවශ්‍යයි. ඒක මේ ආණ්ඩුවට සහ ඔය ඉන්නවා කියන අම්තිලාට නම් මේක හදන්න පුළුවන් කියලා මම හිතන්නේ. මේක සංවාදයක් වුණ මෙතුමා කියන විදිහ වෙන රටවල් නම් ඉන්දියාව වගේ නම් විශ්වවිද්‍යාල පද්ධතියෙන් විශාල එහෙම සංවාදයක් හැදෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතියම ඊටාම දුප්පත් තැන් ටිකක් අවුරුදු 10කට 15කට කලින් තිබුණු නෝට් එක ශිෂ්‍යයන්ට කියවන අදුරුතුමල්ලා ඉන්න මම හැමෝම නෙමෙයි මම මේ කියන්නේ මෙහෙම දේවල් එන්නේ නැහැ. එහෙම එන්න බෑ එහෙනම් මේ පර්යේෂණ ආයතන වලින් එන්න බෑ. දැන් බලශක්ති ශේත්‍රයේත් අඩු ගානේ පර්යේෂණ ආයතනයක්වත් පර්යේෂණ පත්‍රිකාවක්වත් අවුරුද්දට සැරයක්වත් සතියක්වත් අපිට අහින්න දකින්න නෑ. අර අපේ ධර්මදාස මහත්මයා මේ ලෝකයේ ඉන්න විශිෂ්ටතමයා එහෙම කෙනෙක් ඉද්දිවත් ඒ මනුස්සයා ගෙනල්ලා හරි එහෙම වැඩසටහනක් කරන්නවත් ආයතනයකවත් එහෙම නෑ. අවුරුදු 30කට කලින් කරපු එක තමයි මේ දැනුත් කතා කරන්නේ. එතකොට ඒ සමාජයේ සංවාදයේ අවශ්‍යයි. ඊළඟට අර පැරටෝගේ නීතිය වඩා ප්‍රතිඵලදායක දේවල් වලට වැඩි අවධානය යොමු කරන්න ඕනේ. රයිට්. එතකොට මේ ඩොලර් අර්බුදයට මුහුණ දීමේදී ප්‍රධානම එකක් තමයි මා කියපු අර මේ විදේශ රැකියා වෙළඳපොලේ සංයුතිය වෙනස් කරගෙන ඉහළ ආදායම් ලැබිය හැකි හමුදාවේ ලක්ෂ 3ක් විතර ඉන්නවා. ඒ අයගෙන් විශාල පිරිසකට කෙටි කාලීන රස්සාවලට පුරුදු කරලා ශිල්පීය දැනුම දීලා සහ විශ්වවිද්‍යාල වලට වරම් නොලබන අයට මේ වෘත්තීය අධ්‍යාපන ජාලය තුළ විශ්වවිද්‍යාලය දක්වා ඒ පද්ධතිය සකස් කරලා මේ රැකියා වෙළඳපොළ ඉලක්ක කරමින්ම ඒ දැන් ලබන ඩොලර් 7 මිලියන 7000 ඒක දෙගුණයක් කරගන්න අඩු ගාණින් 50%කින් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිකන් සරල අංක ගණිතයෙන් පෙන්වන්න පුළුවන්. ඒක පැත්තකින් තියෙද්දි ඒක කොහොමත් අවමදේ මෙන්න මේ මෙතුමා කියන දේ මහා විභවයේ තියෙන දේ මේ කියන ෆැක්ටරියට ඩොලර් මිලියන 100ක් යෙදෙව්වොත් ආණ්ඩුව මැදිහත් වෙලා එතකොට ඒ ආයතනයෙන් ඒකට අදාළ කොටස් ප්‍රමාණය ඒ ආයතනයට යනවා. අවුරුදු 2-3ක් ඇතුළත මේ ඉන්ධන ආනයනය කරන්න වැය වෙන සමස්ත මුදල මේ එක ෆැක්ටරි එකකින් හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට බැටරි. මේ අර්බුදයේදී බැටරිය තමයි මේ බැටරි ග්‍රේඩ් ග්‍රැෆීන් හදන්න ලංකාවේ මෙතුමාගේ මේ
මේ පතලේ මිනිරන් තමයි හොඳම මිනිරන් කියලා කියන්නේ. ලෝකයේ ප්‍රධානතම බැක්ටරි කර්මාන්ත ශාලාවත් මෙතන හදන්න පුළුවන්. ඒතර මේ එක එක සිල්ලර වැඩ කරන්න බල පොඩි දේවල් කරන්න හදන වෙලාවේ මේ මහ වැඩේට අත ගැහුවා නම් ඩොලර් මිලියන 100ක් වගේ සොච්චමක් නම් වියදම් කරන්න තියෙන්නේ. තාක්ෂණයේ ලෝකයේ තියෙනවා නම් තාක්ෂණයේ දන්න මිනිහා ඉන්නවා නම් මේ සුභා ධර්මයෙන් දීපු ඒ දායාදයේ තියෙනවා නම් ඒක උඩ ගෝණි පඩංගුවක් දාගෙන හිඟන්නු ටිකක් වගේ බුදියන් ඉන්නේ නැතුව මේකට අත ගහන්න ඕන. මේ සංවාදයේ උඩට එන්න ඕන. අඩු ගානේ මහජනයා හරි කෑ ගහලා කියන්න ඕන. මෙන්න මේක කරපියව් මේ අඬා හිඟන්නු වගේ ඩොලර් නෑ තෙල් නෑ කීක බවුසර් වලට වැඳ ඉන්නේ නැතුව මහජනයාගේ පැත්තෙන් හරි මේ සටන එන්න ඕන. මේ බැංකු වල මේ 52කින් හදලා තියෙනවා වෙන්චර් කැපිටල් කරන්න පුළුවන් වෙනවා. බොහොම ස්තුතියි. ඒ අයවත් ස්වාධීනව මේක හිතලා ඒ ආයතනවත් මැදිහත් වෙලා මේකට අත ගහන්න සිතක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා මේක. ඔව් නිශ්චිතයි මොනවා නැති වුණත් ආණ්ඩුව ආවත් ගියත් ඉරහඳ අපිට තේරෙනවා. ඒ නිසා ඉර පායනවා, ඔහේ ඉර බැහැලා යනවා, වහිනවා, ඔහේ මුහුදට වතුර ටික ගලාගෙන යනවා, හුළඟ එනවා, ඔහේ හුළඟ අපිව පාස් කරගෙන යනවා. මේවායින් වැඩගත්තු ආසන්න රටවල් තියෙනවා. ඇතුලේ පොහොර නිදි උඩ ඉඳගෙන ඉන්නවා. ඇතුලේ මිනිරන් තියෙනවා. ඇතුලේ මැණික් තියෙනවා. අපි ඔහේ ඉන්නවා. අපි ආණ්ඩු ගේනවා, ආණ්ඩු එලවනවා. හැබැයි ජනතාවගේ දේශපාලන ක්‍රියාවලිය මීට වඩා පුළුල් තැනකට ගමන් කළ යුතුයි. ඔවුන් සංවාදශීලී වෙමින් මහජන සංවාදයක් පුළුල්ව ආරම්භ කරමින් බලපෑම් ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ හුදු විරෝධතා ව්‍යාපාරයේ ඉක්මවිය යුත්තක් බව අපි විශ්වාස කරමින් ස්තුතියි. විශේෂයෙන් දේශහිතයිශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා සංවාදයේ මූල මැද අග අපිට අර අලගිය තැන් මුලගිය තැන් මේ කතාවේ කියන්න අපිට උත්සාහ ගත්තාට ස්තුතියි. ඒත් එක්කම කීර්ති වික්‍රමරත්න මහත්මයා ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂ ඉදිරි අනාගතය සඳහා ඔබ අපට දොරක් කරලා පෙන්වනවා, යතුරක් දෙනවා. මේක අරගෙන යන්න මේ රට ඉස්සරහට ගෙනියන්න නම් කියලා ඔබතුමන් ඒ විශේෂයෙන්ම බලශක්ති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙන ඔබතුමන්ගේ දායකත්වය අපිට රට ජාතියට ලැබෙයි කියලා බොහොම ස්තුතියි සංවාදයේ පෝෂණය කරාට. හිතුතුනි අපේ වගකීම වෙන්න ඕනේ හැමදාම කිසියම් නිත්‍ය උපද්දවීමේ ක්‍රියාවලියකට දායක වීමත් නාස්තිය ජීවිතයෙන් අවම කර ගැනීමත්. එනිසා ඉතිරි කිරීම, සංරක්ෂණය, මිහිතලයේ සහ අපගේ පැවැත්ම සහතික කිරීම සඳහා ඔබට බලශක්තිය පාවිච්චි කරන්න කොහොමද කියලා අලුත් පොතක් කියවන්න පටන් ගමු හෙට ඉඳන් අපි. අපි ගිහලා නම් සුබ අනාගතයක් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයෙත් හමු වෙමු නින්නද සජීවී සංවාදයේ තුලින්.